ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පරිච්ඡේදයෙන් 13 වන ඒකකය වන මෙහෙයුම් කළමනාකරණය සම්බන්ධ සංකල්ප කීපයක් සාකච්ඡා කරා. දැන් නිෂ්පාදන කටයුත්තේදී වැදගත්ම ක්‍රියාවලිය මෙහෙයුම් ක්‍රියාවලියනේ. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය. යෙදවුම් නිමෙවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. අපි කිව්වා යෙදවුම් කියලා කියන්නේ නිමෙවුම් බිහි කිරීම පිණිස පරිවර්තන ක්‍රියාවලියට ලබා දෙන නැත්නම් ඇතුළත් කරන සියලුම නිෂ්පාදන සම්පත් තමයි යෙදවුම් කියන්නේ. එතකොට භූමිය, ශ්‍රමයේ ප්‍රාග්ධනයේ, ව්‍යවසාය කියන සම්ප්‍රදායික සම්පත් වලට අමතරව වර්තමානයේදී දැනුම, කාලය, තොරතුරු කියන සම්පත් පවා ඇතුළත් කරනවා. ඒ සම්පත් ටික පරිවර්තන ක්‍රියාවට ඇතුළත් කරලා ක්‍රමානුකූලව වෙනස් කිරීම තුළින් තමයි මිනිස් වුවමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හා සේවා නැමැති නිමෙවුම් එළියට දෙන්නේ. එහෙනම් නිමෙවුම් කියන්නේ නිෂ්පාදන සම්පත් පරිවර්තන ක්‍රියාවලට ඇතුළත් කරලා එක් එක් අධීරයන් තුලදී ක්‍රමානුකූලව වෙනස්කම් වලට ලක් කරලා නැත්නම් ඒ වෙනස්කම් ලක් කිරීමේදී වෙන්නේ යෙදවුම් වලට තව අගයන් එකතු කරනවා. අගයන් එකතු කරලා ඉහළම අගයෙන් මිනිස් වුවමනා තෘප්තිමත් කළ හැකි වූ භාණ්ඩ හා සේවා බිහි කරනවා. ඒවා තමයි නිමෙවුම් කියලා කිව්වේ. ඒතර මෙහෙයුම් ක්‍රියාවලියේ වටිනාම කොටස වටිනාම අංගය අපි කිව්වා පරිවර්තන ක්‍රියාවලිය. පරිවර්තන ක්‍රියාවලිය වෙන්නේ යෙදවුම් ක්‍රමානුකූලව එක් එක් අවස්ථාවලදී එක් එක් අධීරයන් වලදී වෙනස්කම් වලට භාජනය කිරීම කියලා කිව්වා. අපි කිව්වා ඒ පරිවර්තන ක්‍රියාවලිය එකම ස්ථානයක වෙන්නත් පුළුවන්, තැන් කීපයක වෙන්නත් පුළුවන්. තේරෙනවද? එකම ස්ථානයක හෝ ස්ථාන කීපයකදී සිදු වෙන්න පුළුවන්. අනික ඒකේ ක්‍රියාකාරකම් රසක් සිදුවනවා කියලා කිව්වා. වෙළඳ පොළ පර්යේෂණ කරන එක, නිෂ්පාදිත සැලසුම් බිහි කරන එක, සැලසුම් අනුව ද්‍රව්‍ය සපය ගන්න එක, ඒ ද්‍රව්‍ය ගබඩා කිරීම, අවශ්‍යතාව මත අවශ්‍ය වෙලාවට ද්‍රව්‍ය නිකුත් කරන එක, ඊට පස්සේ ඒවා යම් යම් මිශ්‍ර කිරීම වලට ලක් කරනවා, රත් කිරීම වලට ලක් කරනවා, ඊට පස්සේ කොටස් කරනවා, ඊට පස්සේ ඇසුරුම් කරනවා, මුද්‍රා තබනවා, මේ විවිධ ක්‍රියාකාරකම්. අන්නේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි නිමෙවුම් එළියට එන්නේ කියලා අපි කිව්වා. ඊළඟට අපි කිව්වා මෙහෙයුම් කළමනාකරණේ ප්‍රධාන කාර්යයන් අපි කතා කරා. මෙහෙයුම් කළමනාකරණේ ප්‍රධාන කාර්යයන් පහක් පෙන්වුවා. මොනවද? නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය, පර්යේෂණ හා සංවර්ධනය. පහක් කිව්වා. අපි ඒකෙනුත් නිෂ්පාදන ඉංජිනේරුකරණය, ප්‍රොඩක්ෂන් ඉංජිනීරින් ගැන කතා කරා. නිෂ්පාදන කළමනාකරුවෙක් ඕනෑම නිෂ්පාදන ආයතනයක ඉන්නවා. ඒ නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කළමනාකරු තමයි කුමක් කොපමණ කවදා නිපදවන්නේදයි තීරණය කරන්නේ. මොනවද හදන්නේ, කොච්චරක් හදනවද, කුමන කාලයක් තුල හදනවද කියලා තීරණය කරන්නේ ප්‍රොඩක්ෂන් මැනේජර්. එහෙම තීරණය කළාන් පස්සේ ඒ තීරණය කළ නිමෙවුම් සඳහා යොදා ගන්නා සම්පත් හා තාක්ෂණය තීරණය කරන්නේ ප්‍රොඩක්ෂන් ඉංජිනේර, නිෂ්පාදන ඉංජිනේරුවරයා. එහෙනම් නිෂ්පාදනයට අවශ්‍ය සම්පත් හා තාක්ෂණය තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි සම්පත් හා තාක්ෂණය තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි නිෂ්පාදන ඉංජිනේරුකරණය කියන්නේ. මේක ඊටාම බාහිර කාර්යයක්. මොකද නිෂ්පාදන ඉංජිනේරුවරයාගේ කාර්යභාරය ගැලපුණේ නැත්නම් දුර්වල වුණොත් එහෙම ගුණාත්මක භාණ්ඩයක් අපි කියන ක්වොලිටි ගුඩ් එකක් ලබා ගන්න බෑ. ඒ නිසා තත්ත්වයෙන් උසස් භාණ්ඩයක් නිර්මාණය කරලා වෙළඳපොළ තරඟයට සාර්ථකව මුහුණ දීලා වෙළඳපොළ තුල සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමේ ෆවුන්ඩේෂන් එක දාන්නේ, අත්තිවාරම දාන්නේ, පදනම දාන්නේ නිෂ්පාදන ඉංජිනේරුවරයා. ඒ යටතේ අපි කෝ නිෂ්පාදන ඉංජිනේරුවරයාට කාර්යයන් රසක් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ තමයි අවශ්‍ය යන්ත්‍රෝපකරණ තීරණය කරන්න එයා. මොකද වැරදි යන්ත්‍රෝපකරණ භාවිතා කරොත් භාණ්ඩේ ක්වොලිටි එක ගන්න බෑ, ගුණත්වය ගන්න බෑ. නැත්නම් નિયમિત නිෂ්පාදන වේගය ලබන්න බෑ. එහෙනම් නිමෙවුම් ඒකක පමා වෙනවා. එහෙම නැත්නම් සම්පත් නාස්තිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි යන්ත්‍ර සහ නිවැරදි යන්ත්‍ර පදනම් කරගෙන නිවැරදි යන්ත්‍රාගාරයක් ස්ථාපිත කරන්න. නිවැරදි කම්මලක් ස්ථාපිත කරන්න.
සහ ඒ කම්හල තුල කම්හල් පිරියත ලේඅවුට් එක. ඒ කියන්නේ කාර්ය ස්ථාන අනුපිළිවෙලකට ස්ථානගත කරලා විධිමත් පිරියතක් සහිත කම්හලක් ස්ථානගත කරන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ නිෂ්පාදන ඉංජිනේරුවරයෙක් කියලා කිව්වා. ඊට අමතරව අවශ්‍ය තාක්ෂණයේ ශිල්ප ක්‍රම ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමද ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමද තනිකර යාන්ත්‍රීකරණය ස්වයංකරණය වැනි ශිල්ප ක්‍රමද කියලා තීරණය කරන්න නිෂ්පාදන ඉංජිනේරුවරයෙක් කියලා කිව්වා. ඊටත් අමතරව තත්ත්ව පාලන ක්‍රම ප්‍රමිතිකරණය. මොකද ප්‍රමිතිකරණය සහ තත්ත්ව පාලනයෙන් තමයි නිමෙවුමේ ගුණත්වයේ උපරිම ආරක්ෂා කරන්නේ. ඒ වගේ භාවිතා කරන්නේ මොන වගේ ප්‍රමිතිද? මොන වගේ තත්ත්ව පාලන ක්‍රියාවලියක් පාවිච්චි කරනවද කියලා නිෂ්පාදන ඉංජිනේරුවරයා විසින් තීරණය කරන්න වෙනවා. ඊට අමතරව නිෂ්පාදන කාලසටහන් ප්‍රොඩක්ෂන් රොස්ටර්ස් ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ එක් එක් අධීරයන් නිම කළ යුතු ප්‍රමිති කාලයන් ස්ටෑන්ඩඩ් ටයිම් ප්‍රමිති කාලයන් තීරණය කරලා සමස්ත කාල රාමුවක් සම්පාදනය කිරීමත් නිෂ්පාදන ඉංජිනේරුකරණයේ ප්‍රධාන ක්‍රියාමාර්ගයක් කියලා කිව්වා. ඊට අමතරව නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීම නිෂ්පාදන ඉංජිනේරුකරණයේ ප්‍රධානම කාර්යය කියලා අපි කිව්වා. නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීම. තේරෙනවද? දැන් මුලින්ම නිෂ්පාදන ක්‍රියාවලිය අපි සැලසුම් කරන්න එපේ. ගෙයක් හදන්න පෙර ගෙයක් අපි සැලසුම් කරලා සැලැස්මක් හදා ගන්නවනේ. ඒ වගේ නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කරන්න ඕනේ. ඒක අපි අධීර 6කින් නිම කරනවා කියලා කිව්වා. එකක් තමයි නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීමේදී වටිනාම දේ තමයි සප්ලයි චේන් එකක් හදාගන්න එක. සැපෙවුම් දාමයක් ස්ථාපිත කරගන්න එක. මොකද නිපදවන්න ආරම්භ කරන්න පෙරම අවශ්‍ය අමුද්‍රව්‍ය නැත්නම් යෙදවුම් අවශ්‍ය ගුණාත්මක යෙදවුම් අවශ්‍ය ප්‍රමාණවලින් සාධාරණ මිල ගණන් යටතේ පහසුවෙන් සපයාගත හැකි සැපයුම් කරු හොයාගෙන අපි ඒගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් ගහනවා ගිවිසුම් ගහනවා සතිපතා මාසපත අපට අඛණ්ඩව සපයන්න. ගිවිසුම් ගහුවම කොහොමත් ඒක සප්ලයි කරන්න එපේ. ඒගොල්ලෝ නීතියෙන් බැඳලා ඉවරයිනේ. එතකොට අපේ මෙහෙයුම් ක්‍රියාවලිය අඩපණ වෙන්නේ අතරමඟ ඇනෙටින්නේ. අනික් අතින් බිහි කරන නිමවුම් වෙළඳපොළට අඛණ්ඩව බෙදා හරින්න ඕන. ඒ සඳහා අපි බෙදාහැරීමේ නියෝජිතව පත් කරගන්නවා. බෙදාහැරීමේ නියෝජිතව පත් කරගෙන ඒගොල්ලොත් එක්ක ගිවිසුම් ගහ ගන්නවා. ඒ දෙකම තමයි සප්ලයි චේන් කියන්නේ. එකක් යෙදවුම් අවශ්‍ය ප්‍රමාණ වලින් අවශ්‍ය වෙලාවට ගෙන්නව ගන්න. සැපයුම් කරන සමග. අනික නිමෙවුම් අඛණ්ඩව වෙළඳ පොළට අවශ්‍ය ප්‍රමාණ වලින් බෙදා හරින්න ඒත් නියෝජිතයන් සමග ගිවිසුම් වලට ලැබීම. මේක තමයි සැපයුම් දාමේ හඳුනා ගැනීම කියලා කියන්නේ. Identifying the supply chain. නිෂ්පාදන ක්‍රියාවලියක් සැලසුම් කිරීමේ දෙවනි අධීර තමයි ඉල්ලුම පුරෝකථනය කිරීම. forecasting demand. ඒ කියන්නේ අපි අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්න නම් කොච්චරක් ඉල්ලුමක් තියෙනවද? නැත්නම් කොපමණ නිපදවනවද කියලා තීරණය කරන්න ඉල්ලුම ගැන හිතන්න ඕනේ. ඉල්ලුම අනුව තමයි අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු සෑම දෙයක්ම තීරණය වෙන්නේ. එහෙනම් මෙතෙක් කල් අපිට ලැබෙන ස්ථිර අපේ ඇනවුම් තියෙනවනේ. පර්මනන්ට් අපේ බයස්ලා ස්ථිර ඇනවුම්. දැන් අලුතෙන් ලැබෙමින් පවතින ඇනවුම්. ඒ වගේම තරංගකරුවෝ සමාන වෙළඳපොළෙන් දැන් ඉවත් වෙනවා. ඒගොල්ලන්ගේ ගනුදෙනු කරොත් අපේ පැත්තට යොමු වෙන්න පුළුවන් ඒවා. ඒ වගේම අනපේක්ෂිත නව වෙළඳපොළ කොටස් අපි හිතන්නේ නැති අලුත් ගැනුම්කරුවෝ කණ්ඩායම් වශයෙන් අපි ළඟට එන්න පුළුවන්. අන්නේ සියල්ලම සලකලා අපි අනුමාන කරනවා, තක්සේරු කරනවා මෙච්චරක් අපිට මේ මාසෙට මේ අවුරුද්දට මෙච්චරක් ඉල්ලුමක් ලැබෙයි. ඒ අනුව තමයි එන අමුද්‍රව්‍ය මිලදී ගැනීම ඇතුළු නිෂ්පාදන ක්‍රියාවල ඉතුරු ටික සැලසුම් කරන්නේ. ඒ ඉල්ලුම පුරෝගතනය කරන් පස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීමේ තුන්වන අදියර තමයි ධාරිතාව සැලසුම් කිරීමනේ. ධාරිතාව සැලසුම් කිරීම. Planning for capacity. Planning for capacity. ඒ කියන්නේ එහෙනම් ඉල්ලුම මාසයකට අපි හිතමු ලක්ෂයයි. ඒ ලක්ෂයක් නිපදවන්න අපිට කම්හල් ගොඩනැගිලි කම්හල් ගබඩා තියෙනවද? ඉඩකඩ ප්‍රමාණවත්ද? යන්ත්‍ර ධාරිතාවේ ප්‍රමාණවත්ද? දැනට ඉන්න ශ්‍රම හමුදාව පුහුණු සේවකයෝ මේකට ප්‍රමාණවත්ද නැත්නම් අලුතෙන් අපිට සේවක බඳව ගන්න වෙනවද? අන්නේ සමස්ත ධාරිතාවයත් හිතන්න ඕන. මොකද ධාරිතාව මදි නම් අපි විකල්පයක් වශයෙන් අපි වෙන ධාරිතාවක් සැලසුම් කරගන්න ඕන. නැත්නම් අපි එහෙනම් එක්කෝ අපි ඇනවුම් සීමා කරලා නිෂ්පාදනය කරන ප්‍රමාණය ඉල්ලුම අඩු කරගෙන නිෂ්පාදනයට ගලප ගන්නවා. තේරෙනවද? එක්කෝ අපි ඇනවුම් සීමා කරලා තීන ධාරිතාවට ගැලපෙන නිෂ්පාදනයක් කරන්න ඕනේ. නැත්නම් අපි ධාරිතාව වැඩි කරගන්න ඕනේ. ඊළඟ හතරවන පියවර තමයි පහසුකම් ඇති ස්ථානයක් හඳුනා ගැනීම. ඒ කියන්නේ කම්හල් සහ කාර්යාල ඉදි කරන්න පහසුකම් ඇති ස්ථානයක් අපි තෝරගන්නවා.
කියන්නේ වෙළඳ පොළට සමීප වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රවාහන පහසුකම්, සංවිධින පහසුකම්, යටිතල පහසුකම් තියෙන්න ඕනේ. පොදු ආරක්ෂාව සහතික වෙන තැනක් අපි තෝරගන්නවා. ඊළඟ අවස්ථාවේදී මොකද කරන්නේ? එම ස්ථානයේ කම්හල් සහ කාර්යාල ස්ථානගත කරනවා. තේරුණාද? ඊට පස්සේ අවසන් වශයෙන් නිෂ්පාදන කාලසටහනක් නැත්නම් ප්‍රොඩක්ෂන් රෝස්ටර් එකක්. ඒ කියන්නේ නිෂ්පාදනයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා එක් අධීරයන් ඉටු කරන්න යන කාලයන් වෙන වෙනම ඇස්තමේන්තු කරමින් සමස්ත කාල රාමුවක් හදනවා. ඔන්න වගේ නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීම කරන එකත් නිෂ්පාදන ඉංජිනේරුකරණයේ ප්‍රධාන කර්තව්‍යයක් වෙනවා. අපි අද පාඩම් පරිච්ඡේදයේ මුලින්ම කතා කරනවා කම්හලක් ස්ථානගත කිරීමේදී සලකන සාධක. කම්හලක් ස්ථානගත කරද්දී සලකන සාධක. මොකද මෙහෙයුම් කළමනාකරණයේදී අතිශය වැදගත් තීරණාත්මක සාධකයක් තමයි කම්හල ස්ථානගත කිරීම. ඔබට මේ අත්දැකීම් තියෙනවා. ඔබ දන්නවා කම්හලක් නොවේ අපි හිතමු පුංචි වෙළඳසැලක් කියලා. සමහර අය ගොඩාක් මුදල් වියදම් කරලා අති නවීන පහසුකම් භාවිතා කරමින් ගනුදෙනුකරුවන්ට පවා ණයපත් මගින් ගෙවීමේ පහසුකම් තේරුණාද? ඒ වගේම මංගත අලෙවි කරන පහසුකම්, ඔන්ලයින් බිස්නස් වැනි පහසුකම් එක්ක සිල්ලර වෙළඳසැලක් ආරම්භ කරනවා. මාස 2කින් 3කින් වැහිලා යනවා. මොකක්ද හේතුව? ස්ථානගත කිරීම දුර්වලතා. සමහරට එතන ප්‍රධාන හන්දියක් ජංක්ෂන් එකක් ළඟ තියෙන. නිතර වාහන ගමන් කරන තැනක්, වාහන මාරු වුණ තැනක්. අපිට එතන වාහන නතර කරන්න බෑ. නතර කරොත් අපේ වාහන වලට අනතුරු වීමේ සම්භාවිතාවය වැඩි. අපි යන්නේ එතන. හරි කාර්යබහුලයි. නිදහසක් නැහැ. ගොඩක් ගනුදෙනුකරු ආකර්ෂණය වෙන්නේ නැහැ නිසා. ඒකම හේතු වෙන්න පුළුවන් එතන අසාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් ඒ පිහිටි ස්ථානයේ විශේෂයෙන්ම වැසි දවස් වලට නිතරම වතුර රැඳෙන මඩ ගොහුරු තැනක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි එතනට යන්න කැමැතියි. ඒ වගේ මේ ස්ථානගත කිරීම සමහරට ඒ ස්ථානගත කරන ප්‍රදේශයේ මංකොල්ලකරුවන් ගැට කපන්නන් බහුල ස්ථානයක්. අපි සමහරට වෙළෙන්සැලට යනකොට එනකොට අපි අතේ තියෙන සල්ලි උදුර ගන්න වගේ අවදානම්. අපි යන්නේ. ඒ වගේනේ. ඒ වගේ තමයි කම්හලක් ස්ථානගත කිරීමේදී ඔබ අත්දැකීම් ඇති. සමහර කම්හල් ස්ථානගත කරාට කෙටි කලකින් වැහිලා යනවා. ඒ මොනවා හරි ස්ථානගත කිරීමේ නුසුදුසුකම් තියෙන තැන. එහෙනම් කම්මලක් ස්ථානගත කරන්න අවශ්‍ය සුදුසුකම් වඩාත්ම ගහන්න නැත්නම් වඩාත්ම බහුල ස්ථානයක් තමයි තෝරගන්න ඕනේ. මොකද කම්මලක් ස්ථානගත කිරීම කියන එක මේ අපිට අද ඇති කරලා හෙට නැති කරන තැනක් නෙවෙයිනේ. දීර්ඝ කාලයක් තියෙන්න ඕනේ. ඒ වගේම අපේ ව්‍යාපාර ලෝකේ සක්‍රියව ඉන්න තාක් කල් ඒ කම්මල් භූමියේ කම්මල් පරිසරය අපිට වැඩ කරන්න පුළුවන් තැනක් වෙන්නට ඕනේ. මොකද නිවැරදි කම්හලක් ස්ථානගත කරන්න පරිසරයක් ප්‍රමිසස් එකක් තෝර නොගැනීම තුල අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුවෝ ගැනුම්කරුවෝ ආකර්ෂණය කරගන්න අපහසු වෙලා තමන්ගේ නිෂ්පාදන කටයුතු අඩපණ වෙන්න පුළුවන්. ඒ නිසා කම්හලක් ස්ථානගත කිරීමේදී යෝග්‍යතම සාධක කීපයක් සලකලා වඩාත්ම උචිතම ස්ථානයක ස්ථානගත කිරීමෙන් අනපේක්ෂිත තත්ත්වයන් බැහැර කරලා දිගු කාලයක් අපට කර්මාන්තශාලාව පවත්වාගෙන යාම හැකියාව ලැබෙනවා. ඕනෑම නිෂ්පාදන ආයතනයක් වඩා උචිත ස්ථානයක ස්ථානගත කිරීමෙන් උසස් ප්‍රතිඵල ලැබිය හැකි අතර එහිදී පහත දැක්වෙන සාධක සලකා බැලිය යුතුයි. එහෙමනම් යෝග්‍යතම ස්ථානයක ස්ථානගත කරොත් තමයි උසස්ම ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙනම් මෙන්න මේ සාධක සලකලා මේ සාධක වලට ටැලි වෙන ගැළපෙන තැනක තමයි ස්ථානගත කරන්න ඕනේ. පළවෙනි එක තමයි අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුව. අමුද්‍රව්‍ය ලබා ගැනීම පහසුව. දැන් කම්හලේ නිපදවන නිමැවුම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉතා ඈත ප්‍රදේශවලින් නම් ගෙන්න ගන්න වෙන්නේ. ලොකු ප්‍රවාහන පිරිවැයක් දරන්න වෙනවා. අධික ප්‍රවාහන පිරිවැයක්. අනික සෑහෙන කාලයක් ගත වෙනවා ගෙන්ව ගන්න. ඒ අමුද්‍රව්‍ය ගෙනීමේදී ඒවා නැෂ්‍ය වීම වලට ලක් වෙන්න පුළුවන්. කැඩෙන්න බිඳෙන්න පුළුවන් දෙයක් නම් ඒ තත්ත්වෙට විනාශ වෙන්න පුළුවන්. සොර සතුරන්ගේ ග්‍රහණයන්ට හසු වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලන්න ඕන අඩුම කාලයකින් අඩුම ප්‍රවාහන පිරිවැයකින් ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන් ස්ථානයක් නේ. ඒකයි අමුද්‍රව්‍ය ලබා ගැනීම පහසු කරන එකයි. අමුද්‍රව්‍ය තියෙන තැනක්ම වෙන්න ඕනේ නැහැ. පහසුවෙන් ගෙන්න ගන්න පුළුවන් තැනක තමයි කම්මල ස්ථානගත කරන්න ඕනේ. ඊළඟට ශ්‍රමය ලබා ගැනීම පහසු. දැන් සමහර නිෂ්පාදිත බිහි කරනකොට ඒටම ආවේනික ශ්‍රමිකයෝ ඉන්නවා. ඒටම ආවේනික ශ්‍රමිකයෝ එක එක පළාත්වල ව්‍යාප්ත වෙලා ඉන්නවා. ඒ පළාත්වල ඒ ශ්‍රමය ලබා ගන්න පුළුවන් ආසන්න ස්ථානයක උන් ස්ථානගත කරන්න.
දැන් මම දන්න එක්තරා ප්‍රදේශයක් අම්බලන්ගොඩ ගාලු දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මීටියගොඩ ප්‍රදේශයේ ගඩොල් නිෂ්පාදන කම්හල ආරම්භ කරන කාලයක්. අපි මේක සැරයක් මම ආරම්භ කරා කියලා හිතන්නකෝ. අවුරුද්දක් විතර කරලා වහලා දැම්මා. ඊට පස්සේ ඔබ ආරම්භ කරනොත් අවුරුද්දක් විතර යනවා වහලා දැම්මා. එහෙම දැන් එකක්වත් නැහැ. මොකද්ද කොට හේතුව? ඇත්තටම ඒ ප්‍රදේශයේ ගඩොල් වලට අවශ්‍ය මැටිත් තියෙනව නැතුව නෙවෙයි යමුඩුවපි තියෙනවා. ඒ ශ්‍රම සම්පත නැහැ. ඒ කියන්නේ මැටි යොදාගෙන තේරෙනවද? මැටි යොදාගෙන ඒ නියම තාක්ෂණය අනුව ගඩොල් නිෂ්පාදනය කරන්න දැනුමක් තියෙන සේවකයෝ ඕනේ. දැන් ඔබ දන්නවා නිවෙස්වල නැත්තම් අපි කිසියම් මුළුතැන්ගේ එක කෑම උයන කෙනෙක් උයන කෑම අපි කියන මෙලෝ රහක් නැහැ කන්න බෑ කියලා. ඒ අවශ්‍ය ආම්පන නැතුව නොවේනේ. අවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා, කුළු බඩු වර්ග තියෙනවා, අවශ්‍ය මොනවද හට්ටි මුට්ටි ටික තියෙනවා. නමුත් ඒ මුළුතැන්ගේම තවත් කෙනෙක් උයන දවසට අපට රසට රසය කන්න පුළුවන්. ඒ අවිල අත්ගුණය කියලා කියන්නේ. හැමෝටම උයන්නත් බෑනේ. හැමෝටම යම් කිසි භාණ්ඩයක් හදන්නත් බෑ. ඒ ශ්‍රමය නෑ. නමුත් ඔබ දන්නවා ලංකාවේ උළුගඩොල් කර්මාන්තයේ ප්‍රසිද්ධම ප්‍රදේශ මොනවද? කොච්චිකඩේ, වයිකාල සහ මැල්ලව ගෙදර. අනික ලංකාවේ හොඳම ගඩොල් කියලා පිළිගැනීමට බඳුන් වෙච්ච විශේෂීකරණය වූ ප්‍රදේශය තමයි මැල්ලව ගෙදර. කොච්චිකඩෙන් තවත් ඇතුළට වෙන්නේ. දැන් මැල්ලව ගෙදර වගේ ප්‍රදේශ ඒකට ඉස්සරහට ආවේ මොකද? ඒ ප්‍රදේශවල මිනිස්සුන්ට සහජ හැකියාව, ඇකියුමන් ඇබිලිටි එක සහජ හැකියාවක් තියෙනවා. ඕනෑම මැටි වර්ගයක් යොදාගෙන ඉතා ශක්තිමත් දිගු කාලයක් පවතින ගඩොල් නිෂ්පාදනය කරා. අන්න එහෙනම් මම අපේ හිතමු මාතර ප්‍රදේශයේ ගඩොල් කම්හලක් දාලා මට කොච්චිකඩේ වයිකාල හෝ මැල්ලව ගෙදර වැනි ඈත ප්‍රදේශයකින් ශ්‍රමිකයන් ගෙන්න ගන්න එක දුෂ්කර ක්‍රියාවක්. සාර්ථක වෙන්නේ. අනික මාතර ප්‍රදේශයේ ශ්‍රමිකයන්ට ඒ ආවේනික හැකියාව නැහැ. අන්න ඒ නිසා ඒ වගේ ඒකයි කියන්නේ ඒ කම්හලේ නිෂ්පාදිත බිහි කරන්න හැකියාව තියෙන කුසලතා තියෙන ශ්‍රමය පහසුවෙන් ලබාගත හැකි ස්ථානයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි උළු හෝ ගඩොල් කම්හල මැල්ලව ගෙදර දානවා නම් ඒ අවට ගමේම අයට රැකියාවට ගන්න පුළුවන්. අඩු වැටුපක් කරන්න ගෙවන්නත් පුළුවන්. අපි තුමු දවසක රුපියල් 3000ක් ගෙවනවා කියලා. ඒ සේවකයා මාතරට ගෙන්නොත් එයා මාතර බෝඩ් වෙලා නැත්තම් නිවසක් කරම් කුලී ගෙදරකට අරගෙන ඒගොල්ලෝ නවාතැන් අරගෙන කෑම උයාගෙන රුපියල් 5000ක්වත් ගෙවන්න පාඩු. ඒ නිසා ශ්‍රමයේ පහසුවෙන් ලබාගත හැකි ස්ථානයක් වෙන්නට ඕන. තුන්වෙනි එක තමයි යටිතල පහසුකම්, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස්. ප්‍රවාහන පහසුකම්, sannivedana පහසුකම්, ජලය ලබා ගැනීමේ පහසුකම්, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම්, බලශක්තිය, විදුලිය හෝ වෙනත් විකල්ප බලශක්තිය. අන්නේ යටිතල පහසුකම් නොමැතිව කම්හල ස්ථානගත කරන්නත් බෑ. කම්හලේ නිෂ්පාදිත කටයුතු අඛණ්ඩව ගෙනියන්නත් බෑ. ඒකත් සලකන්නට ඕනේ. ඊළඟට භූමියේ පිහිටීම, විශේෂයෙන්ම දැකුම් කළු පරිසරය. අනිවාර්යයෙන්ම කම්හල ස්ථානගත කරන්න ඕනේ දැකුම් කළු පරිසරයකයි. දැකුම් කළු කියන්නේ මොකද්ද? දැක්කම කළු කියන එක නෙවෙයිනේ. ඊටාම ආකර්ශනීය තැනක්, සිත් ගන්නාසුළු තැනක් කියන එක. සමහර අයගේ මතයක් තියෙනවා භාණ්ඩ නිපදවන ස්ථානයේ ප්‍රශ්නයක් නැහැ. නිපද වූ පසු භාණ්ඩ අලෙවි කරන අලෙවි මධ්‍යස්ථානය තමයි රමණීය පරිසරයක, දැකුම් කළු පරිසරයක තියෙන්නේ. නමුත් ඒකත් හරි. ගන්දුණු කරුවා ආකර්ෂණය වෙනවා දැකුම් කළු ස්ථාන එක හරි. ඒ වගේම අරකට වැදගත්. ඕක හරියට සමහර අයගේ මතයක් තියෙනවා නගරවල තියෙන හොටෙල් තියෙන ආපනශාලා, ආපනශාලාවක රෙස්ටුරන්ට් එක භෝජනාගාරය පිරිසිදු තියෙනවා. එතකොට තමයි මිනිස්සු ආහාර පාන ලබා ගන්න, ආහාර පාන පරිභෝජනය කරන්න එන්නේ. කුස්සිය කොහොම වුණත් කමක් නැහැ. සම්පූර්ණ වැරදීනේ. දැන් මමත් එක්තරා කාලයක් නුගේගොඩ නගරේ දේශන පවත්වන කාලේ පුරුදුලා තුර පිරිසිදු ආහාර තියෙන හෝටලකින් කෑම කන දවල්ට. එක්තරා දවසක මට ඇත්තටම ශරීරාකෘතියක් කරන්න අවශ්‍ය වෙලා මම අහගෙන ගියා. ඊට පිටිපස්සට ගියන්නේ කිචන් එක උඩින්. ඒ කිචන් එක දැක්ක විතරයි එදායි මම කෑම නැවැත්තුවා. තාන්නි කරපාය. කිසිදු පිළිවෙලක් නැහැ. ලොකු කානුවක් කරනවා. කානුව උඩ යකඩ ප්ලේට් එකක් දාලා යකඩ ප්ලේට් එකේ තමයි මස් මාළු කපන්නේ. තනි කර මලකඩ අපිරිසිදු බව. තේරුණාද? පිළිවෙලක් නැහැ. ඒ නිසා තමයි දරුවනේ අද ඕපන් විෂුවල් කිචන් සිස්ටම් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ භෝජනාගාරේ හැමෝටම පේන තැනක, භෝජනාගාරේ කො මැද හැමෝටම පේන තැනක, එක්ක භෝජනාගාරේ කොනක නිකන් උස් තැනක
කිචන් එක තියෙනවා වීදුරු ආවරණ කියලා හැමෝටම පේන උයන විදිය. කුකුලා අර හිස් ආවරණ දාලා බොහොම පිරිසිදුවට උයනෝ පේනවා. ඒක දැක්කම අපිට ආහාර ගන්න මොකද වෙන්නේ? රුචිකත්වය වැඩි වෙනවා. ඒ වගේ කම්හල ස්ථානගත කිරීමත් දැකුම්කලු ස්ථානයක වෙන්න ඕනේ. දැකුම්කලු ස්ථානයක ස්ථානගත වුණාම මහජනයාගේ පොදුවේ ආකර්ෂණය ඇති වෙනවා. નિરાයාසයෙන්ම ඒගොල්ලන්ගේ ඇල්ම බැල්ම ඇති වෙනවා. මතකේ රැඳෙනවා. මිලදී ගන්න ආසාවක් ඇති කරනවා. ඒ නිසා ඒගොල්ලෝ විභව ගනුදෙනු කරු බවට සෙනගෝපත් කරනවා. ඒ කියන්නේ මිලදී ගන්න කැමැත්තක් ඇතිය බවටපත් කරනවා. ලැබෙන පළවෙනි අවස්ථාවේ මිලදී ගන්නවා. තේරුණාද? ඒ නිසා තමයි ඔයගොල්ලෝ බලන්න මම නම් කරන්නේ නැහැ. ඔබේ ප්‍රදේශයේ කොළඹ සමහරට වෙනත් ඈත ප්‍රදේශයක වෙන්න පුළුවන්, නුවරඑළිය වෙන්න පුළුවන්. කම්මල් ස්ථානගත කරපු විදිය බලන්න. සමහර උස් ස්ථානයක හැමෝටම පේන තැනක. අනික ගාඩන් එක හොඳටමනේ ලෑන්ඩ්ස්කේපින් කරලා නිකන් මල් වෙනක් වගේ. එතනට යන්න ආසයිනේ. යන්න ආසයිනේ. බලන්න ලංකා ප්‍රධාන බිස්කට් නිෂ්පාදන සමාගම් දෙක. ඒ දෙකෙත් එහෙමනේ. හරිම දැකුම් කළුයිනේ. ඒ වගේ කම්මල පිහිටවන භූමියේ පිහිටීම නම් දැකුම් කළු සිත් ගන්නාසුළු පරිසරයක් වෙන්න ඕනේ. එතකොට තමයි ඒකට ආකර්ෂණය ඇති වෙන්නේ. ඊළඟට රජයේ නීති රීති. රජයේ නීති රීති තියෙනවා කම්මලක් ස්ථානගත කරනකොට. ඒ නීති රීති වලට එකඟ නොවන පටහැනි ස්ථානයක කම්මල ආරම්භ කරන්න හොඳ නැහැ. දැන් නිදසුනක් වශයෙන් පාසලක් අවට කම්මලක් ආරම්භ කරන්න තහනම්නේ. මොකද කම්මලක විස දුම විස වායු පිට වෙනවා. යන්ත්‍රෝපකරණ ශබ්ද පිට වෙනවා. ශබ්ද දූෂණයක් වෙනවා. සිසුන්ගේ අධ්‍යාපනයට බාධාවක්. තේරුණාද? ඒ නිසා ලංකාවේ තියෙන කර්මාන්තශාලා ආඥාපාන්තික නීතියක්. ඒ නීතියේ තියෙනවා කම්මලක් පිහිටුවන්න තහනම් කරපු ස්ථාන. එකක් තමයි කොණ්ඩාකපර මධ්‍යස්ථාන තියෙන්නේ. බාබර් සාප්පු කියලා අපි සැලූන් කියලා කියන්නේ. සැලූන් එකක් තියෙනවා. ඒ සැලූන් එකවට මීටර් 50ක ඒරියා එකේ දාන්න. මොකද හේතුව ඒ අර කොණ්ඩ කපනකොට හිස කෙස් වගේ දල හුලකට යන්න පුළුවන්. ආහාර පාන නිපදවන කම්මලක් කොහෙත්ම දාන්න බෑ. එහෙම සීමා තියෙනවනේ. පාසලක් අවට බෑ. දැන් සමහර රටවල නම් ඕක වෙනස් වෙලා. දැන් මොකද අපේ රටේ හොඳයි නේ. අපේ රටේ පාසල් අධ්‍යාපනය හොඳයි. ළමයි හරි විනයවත්, විනයානුකූල ළමයි ඉන්නේ නේ, ඩිසිප්ලින් තියෙනවා. සමහර රටවල නීති වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ කම්මලක් ළඟ පාසලක් දාන්න බෑ. තේරෙනවද? ඇයි? පාසලේ ශබ්දේ ළමයිට විනයක් නැහැ. කෑ ගහනවා. කම්මලට බාධාවක්. ඒ වගේ රජයේ පවතින නීති රීති වලට එකඟ ස්ථානයක් වෙන්න ඕනේ. නැත්තම් අනිවාර්යයෙන්ම පසුව නෛතික චෝදනා එනවා. උසාවි මගින් තහනම් නියෝග දෙනවා. කම්හලේ කටයුතු අක්‍රිය කරන්න නියෝග දෙනවා. එහෙම නොවන තැනක් වෙන්නට ඕන. ඊළඟට වෙළඳ පොළට සමීප වීම අවශ්‍යමයි. ඒ කියන්නේ කම්හලෙන් නිපදවන නිමෙවුම් මිලදී ගන්න ගැනුම්කරුවෝ පාරිභෝගිකෝ වෙන්න පුළුවන්, සිල්ලර වෙළඳු වෙන්න පුළුවන්, තොග වෙළඳු වෙන්න පුළුවන්, නැත්නම් විදේශ රටවල ව්‍යාපාරිකෝ වෙන්න පුළුවන්. එහෙනම් විදේශ රටවල ව්‍යාපාරිකයන් සහ ගැනුම්කරුවෝ නම් මිලදී ගන්න ප්‍රධාන පාරිභෝගිකෝ නැත්නම් ගනුදෙනුකරුවෝ නැත්නම් වෙළඳපොළ විදේශ නම් අනිවාර්යයෙන්ම දැන් ඒ විදේශ රටවල් ඇතුළට අපිට ගිහිල්ලා කම්මල් ස්ථානගත කරන්න අපහසුයිනේ. එහෙනම් අපේ රටේ ගුවන් තොටුපළක් නැත්නම් වරායක් ආසන්න වෙන්න ඕනේ. මොකද ඉක්මනින් ඒ රට යවන්න. එහෙම නැත්නම් දේශීය ගනුදෙනුකරුවන් නම් දේශීයව නම් වෙළඳපොළ තියෙන්නේ. ඒ වෙළඳපොළට පහසුවෙන්ම බහන්න සපයන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොළ සම්බන්ධතා තියාගන්න පුළුවන් ස්ථානයක තමයි කම්මල් ස්ථානගත කරන්න ඕනේ. ඊළඟට ප්‍රවාහන පිරිවැය බලන්න ඕනේ. දැන් යටිතල පහසුකම් කිව්වම ඕකත් අයිති මගේ නම් මතය හැටියට. නමුත් මේ ප්‍රවාහන පිරිවැය කියන එක වෙනම ගුරුවත් පොතේ පව සඳහන් කරලා ඇත්තේ ඒ යටිතල පහසුකම් වලින් නිෂ්පාදනයේ පිරිවැයට මිලට ලොකුම බලපෑමක් කරන ප්‍රවාහන පිරිවැය. ඒ නිසා අඩුම ප්‍රවාහන පිරිවැයකින් අවශ්‍ය ද්‍රව්‍ය සපය ගන්න, සේවකයන් ගෙන්ව ගන්න පුළුවන් ස්ථානයක තමයි කම්මල් ස්ථානගත කරන. කොහොම හරි ප්‍රවාහන පිරිවැය පුළුවන් තරම් අඩු වෙන ආකාරي ස්ථානය. ඊළඟට පොදු ආරක්ෂාව. අනිවාර්යයෙන්ම කම්මලක් ස්ථානගත කරද්දී පොදු ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. කොමන් සිකියුරිටි ගැන. මේ පොදු ආරක්ෂාව කියන්නේ එකක් තමයි ස්වභාවික විපත්. ප්‍රධානම දේ ස්වභාවික විපත්. දැන් නිතර අපි තුමු ප්‍රධාන ගංගාවක් ආසන්නයේ තමයි අපේ කම්මල් ස්ථානගත කරන අපේ භූමියක් තියෙන්නේ. අපේම භූමියක් කියන්නකෝ. අක්කර දෙක තුනක. ඒතර අපිට සල්ලියක් නැහැ නේ භූමියට. එහෙම කියලා ගඟ වසරකට 3-4 වාරයක් වැසි සමයට පිටාර ගලනවා නම් නිකන් නෙවෙයි අඩි
7 8 10 12 ජල ගැලීමක් වෙනවා නම් අපේ මුළු ෆැක්ටරියටම ලොකු හානියක් වෙනවනේ. අමුද්‍රව්‍ය ගබඩා පිටු විනාශ වෙනවනේ. ඒ කාලය තුල ඊට පස්සේ නිෂ්පාදන කටයුතු 100%ක්ම යන හිටිනවනේ. අනික වතුර බැහැලා ගිහිල්ලත් පිරිසුදු කරලා නැවත ආරම්භ කරන්න මාසයක් විතරම යනවනේ. කරන්න බෑ. ඔක අවුරුද්දට 3 4 පාරක් වෙනවා නම් කරන්නම බෑ. අවුරුදු 10කට විතර එකපාරක් අපි හිතමුකෝ ඒක දරන්න පුළුවන් කියලා. මේක දරන්න බෑ. අන්න ඒ වගේ ස්වභාවික විපත්නේ ස්වභාවික විපත් නැති තරක් වෙන්න ඕනේ. නිතර සුලිසුලං කුණාටු වැනි අඩු වායු පීඩන කලාප සමීපේ සුලිසුලං කුණාටුව තියෙනවා නම් ඒකෙනුත් අපේ ෆැක්ටරියට හානි වෙන්න පුළුවන්. එවැනි තැනක් නොවන්නට ඕනේ. අනිත් එක තමයි සොරසතුරු කරදර. සොරසතුරු අවදානම් අඩුම ස්ථානයක වෙන්නත් ඕනේ. තේරුණාද? දැන් ඒකනේ ගොඩක් අය නගරේ තෝරන්නේ. නගරයක් වුණාම නගරේ විදුලි ආලෝකය තියෙනවා. ව්‍යාපාර ගණනාවක් තියෙනවා. ඒ බොහෝ ව්‍යාපාරවල ආරක්ෂක නිලධාරීන් ඉන්නවා. එහෙනම් නගරේ එක ළඟ ආරක්ෂක නිලධාරීන් 10 12ක් ගැවසෙනවා. ලේසියෙන් හොරෙකුට ඇවිල්ලා යමක් කරන්න බෑ. හුදකලා ප්‍රදේශයක් වුණොත් නිතරම හොරුන්ට ඒ ව්‍යාපාරේ බිඳ දමලා දේපල වංචා කරන්න පුළුවන්. ඒ වගේ සොර සතුරන්ගෙන් විය හැකි හානි ස්වභාවික නොවන හානි නැත්තම් සුලිසුලම් කුණාටු ගම් වතුර භූමිකම්පා වැනි දේවල් මගින් නම් ස්වභාවික හේතු මගිනුත් හානියක් නොවන සුරක්ෂිත ස්ථානයක තමයි කම්මල ස්ථානගත කරන්න ඕනේ. ඊළඟට කාලගුණික හා දේශගුණ තත්ත්ව. දැන් දේශගුණ නිරන්තරයෙන්ම වැසි සහිත ප්‍රදේශයක වුණත් ඒත් බාධාවක්. තේරුණාද? ඒ වගේම දැඩි වියලි සහගත දේශගුණයක් තිබුණත් ඒත් බාධාවක් කම්මලට. මොකද විශේෂයෙන්ම සේවකයෝ වියලි දේශගුණයක් සහිත තැනක වැඩ කරන්න කැමැත්තක් දක්වන්නේ. ඒගොල්ලන්ට ගමන් අපහසුතාව තියෙනවා. අනික මනා වාතාශ්‍රය ආලෝකය නොලැබුණොත් එහෙම ඒගොල්ලන්ට දාඩි දාගෙන වැඩි මහන්සියක් වෙන්න වෙනවා කැමති නැහැ. ඒ නිසා ගනුදෙනු කරන ආකර්ෂණය කරගෙන අමාරුයි. ඒ නිසා යහපත් සෞම්‍ය දේශගුණයක් තියෙන තැනක් නම් වඩා හොඳයි කම්මල ස්ථානගත කරන්න. ඊළඟට අපද්‍රව්‍ය බැහැර කිරීම පහසුකම් ගැන හිතන්න ඕනේ. මොකද පරිසර දූෂණ චෝදනාවට බොහෝ ව්‍යාපාරිකෝ අද ලක් වෙන ප්‍රවණතාවයක් තියෙනවා. විසදුම අධික ශබ්දය විශේෂයෙන්ම දියර වර්ග. විශේෂයෙන්ම විස දියර වර්ග අපද්‍රව්‍ය කානු වලට ජලාශ වලට එක් කරනවා. ඒකෙදි අනිවාර්යෙන්ම මේගොල්ලන්ට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග එනවා. තේරුණාද? ඊළඟට අපි තුමු අබිලි ද්‍රව්‍ය ඔය ඉතුරුන සුන්බුන් සමහරට යාන්ත්‍රික කොටස් ස්පෙයා පාර්ට්ස් ගලවපුවා කොහෙද දාන්නේ? මග දෙපස දානවා. අනිවාර්යයෙන් මේවා නෛතික චෝදනා. ඒකම හේතු වෙන්න පුළුවන් කර්මාන්තශාලාව අධිකරණයෙන් අත්විරෝධ අක්‍රිය කරන්න. එහෙම තැනක් නොවන්න ඕනේ. අපද්‍රව්‍ය පහසුවෙන් බැහැර කළ හැකි ස්ථානය. අපි හිතමු දැන් සමහර තැන් රජයෙන්ම පවත්වගෙන යනවා. ගොඩබිමේ සිට මුහුද ඇතුළට කිලෝමීටර් ගාණක් ඇතුළට අර නල මාර්ග වලින් අපද්‍රව්‍ය දියර වර්ග දැන් ඔය වේට්ස් වෝට් එහෙම ගෙනියන්නේ. දෙහිවලත් තැනක් තියෙන්නේ. ඒ වගේ. මම කියන්නේ ඒ වගේ තැනක් සමීපේ නම් අපටත් ලේසි. අපිට පුළුවන් ඔය ගලි බවුසර් යොදාගෙන හරි අපිට ස්ථාවර නලයක් භාවිතා කිරීමෙන් හරි අපද්‍රව්‍ය තැනට එකතු කරනවා. ඒතකොට අපි පරිසරයට එකතු කරන්නේ. එහෙම නැත්නම් අපිට විශාල භූමි ඉඩකඩක් තියෙන්න ඕනේ. අපි තුන් තෙතමනේ උරා ගන්න ස්වභාවයේ පසක් තියෙන්න ඕනේ. එතන පුළුවන් අපිට ෆිට් වලක් කියලා හදන්න. ගැඹුරට වලක් කපලා ඒකේ ගල් එහෙම අතුරලා ඒකට අපද්‍රව්‍ය බැහැර කරන්න පුළුවන්. ඒතකොට මේ දියර වර්ග අර ගල් වල ගැටි ගිහිල්ලා පිරිසිදු වෙලා පොළොවට භූගත වෙනවා. ඒ වගේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් නැති ස්ථානයක් නම් කම්මලක් ආරම්භ කරන්න සුදුසුම නැහැ. මෙන්න මේ වගේ පහසුකම් තියෙන ස්ථානයක් තෝරගෙන තමයි කම්මල ස්ථානගත කරන්න ඕනේ. එතකොට ප්‍රශ්න නැහැ. කම්මලේ පැවැත්මට ඉතාම ඒක සුවදායක තැනක් වෙනවා. අපි බලමු ඊළඟට කම්හල් පිරියත ෆැක්ටරි ලේඅවුට්. මේක අපි වෙනම පාඩම් එකකයක් තියෙනවා. මේ පාඩමෙම මෙතනට මේ අපි පොඩි හඳුන්වා දීමක් විතරයි කරන්නේ. කම්හල් පිරියත මුලින්ම පිරියත ලේඅවුට් අපි විවිධ අවස්ථාවල මේ පදේ පාවිච්චි කරලා තියෙනවා. විවිධ පාඩම් වලදී. හරියටම කතා කරන දවස් තමයි අද. මොකද්ද පිරියත කියන්නේ? පිරියත කියන්නේ ලේඅවුට්. ලේඅවුට් කියන්නේ මොකද්ද? පිරියත. ඉතින් ඔක විවරයක් නැහැ. මේ පිරියත කියන්නේ එක වචනකින් කිව්වොත් සැකැස්ම. වචන දෙකකින් කිව්වොත් මනා සැකැස්මක්. විධිමත් සැකැස්මක් කියන එක තමයි පිරියතක් කියන්නේ. විධිමත් සැකැස්මක්. දැන් අපි කියනවා නිවාස පිරියත. ඉස්කෝලේක නම් පන්ති කාමර පිරියත. එහෙම නැත්නම් ක්‍රීඩා පිටියේ පිරියත. තේරුණාද?
එහෙම කියනවනේ. මොකද පිළිද සැකැස්ම. දැන් ඇත්තටම නිවසක අපේ නිදන කාමර හිතන්නකෝ. නිදන කාමර පිරියත. දැන් මගේ මිත්‍රයෙක් නේ කීප දෙනෙක්ම අපිත් එක්ක එක එක සංචාරක වලට ගිහිල්ලා සංචාර හෝටල් එක වල නවත්තද්දි 9 10 වෙනකන් නිදා ගන්නවා. ඉතින් අපි දොර වලට ගහනවා. අපි සමහරට ප්ලෑන් කරන උදේට ගිහිල්ලා පොඩ්ඩක් ජොගින් පාරක ඒ කියන්නේ ව්‍යායාම කරලා එහෙම ඒ ප්‍රදේශය ඇවිදලා දැන් නූර්ලි පැත්තේ අපිට ඇවිදින්න ආසයිනේ. අපි මේ කොළඹ ජීවත් වෙන අය වශයෙන් තේරුණාද? එතකොට ඒගොල්ලෝ කියන්නේ අපි දැන් විවේකයක් ගන්න. අනික මේ කාමර මාරයි. මේවා නියම නිදන කාමර. නිින්ද යනවා හොඳට. ඉතින් මම ගා නිවස ඉතින් මේවා පිළිවෙලක් නැහැනේ. අන්න පිළිවෙලක් නැහැ. ඒ කියන්නේ මොකද? පිරියත නැහැ. මං කියන්නේ සංචාරක හෝඩලේ තියෙන්නේ ඇඳුම් දාන අල්මාරිය, කණ්ණාඩි මේසය, පුංචි මේසයක් පුටුවක් හරිම සරලයිනේ. හරිම පිළිවෙලයිනේ. හරිම නීට්නේ පිරිසිදුයිනේ. ඉතින් ඒ වගේ නිදන කාමරයක් අපිට ගෙදරත් හදාගන්න බැරිද පුළුවන්. ඒ වගේ පිරියතක් හදාගන්න පුළුවන්. මොකද ඒ කාමරයට යනකොට අපට නින්දට අතවනන පිරියතක් තියෙනවා. නින්දට අතවනන පිරියතක් තියෙන්න ඉපේ. දැන් අපේ නිවාසවල අපි යනකොට කාමරේ බෙඩ් ෂීට් හදලා නැහැ. කොට්ට ඊරෑ නිදාගත්ත විදියමයි. සමහරට සපත්තු රැක් එක සපත්තු ගොඩ ගහලා. ඇඳුම් රැක් එක ඇඳුම් ගොඩ ගහලා. පරණ ඇඳුම් තියෙනවා. දාඩිය ගඳ ගහනවා. හරිද? ඒ වගේම තව අමතර දේවල්. බෑග් වල දාලා ඇඳන් යට දාලා. ඒ ඇඳන් වල නයි හිටියත් පේන්නේ. එහෙම වුණම අප්‍රසන්නයිනේ. අප්‍රසන්න පිළිවෙලක් නැහැනේ. පිළිවෙලකට ඒ නිදන කාමරේ නිදා ගන්න සෝදායි නින්දකට අතවන නින්දකට ගැලපෙන සැකස්මක් තියෙනවා. විශිෂ්ට කාමරය හිතන්නකෝ ඩ්‍රෝවින් රූම් එක සාලේ. ඒ විශිෂ්ට කාමරේ අමුත් එක්ක આવුත් අමුත්තට ඊටාම ප්‍රසන්න ලීලාවෙන් ඒකේ අපිත් එක්ක වාඩි වෙලා සතුරු සාමයේ චේදිලා කතා බහ කරන්න පුළුවන් සිත් ගන්නා සුළු තැනක් වෙන්නට ඕන. කිචන් එක හිතන කුස්සිය. අපේ නිවාසවල කුස්සිය අපි කුස්සියට යනකොට උදේට වේවා දවල්ට වේවා රාත්‍රියට වේවා ඒ කුස්සිය ප්‍රියජනක තැනක් වෙන්න ඕන. දැන් සමහර අයගේ පුරුද්දක් තියෙනවා රැට කෑම කෑවා. රැට කෑම කාලා කෑම මේසේ හැමමයි ඒ ඉතුරු හට් ටික උම තිබ්බා. පිගන් ටික තිබ්බා නිදාගත්තා. උදේට අස් කරනවා කියලා හිතා. උදේට අපි කුස්සියේ දොර අරිනකොට පිලුම් ගඳේ බෑ. මීය කෑම මේසිද යනවා. හූනල යනවා. කැරපොත්තාස්ලා යනවා. එහෙමනේ. අප්‍රසන්නයිනේ. අප්‍රසන්නයිනේ. නමුත් මං කියන්නේ රැට විනාඩි 10ක්යි. ඒ කැම්පිකම් කෝප්ප ටික සෝදලා ඉතුරු ටික වේස්ට් තියනවා එක ඩස්බින් එකට දාලා නැත්තම් උදේට ගන්න පුළුවන් කෑම දෙනම් ෆ්‍රිජ් එකට දාලා විනාඩි 10කින් කුස්සිය පිහදලා මේස පිහදලා පොඩ්ඩක් අතුපතු ගාලා මොක් කරලා යන්න පුළුවන්. ඒක උදේ නැකිලා අපි එන්නේ ප්‍රසන්න වූ මුළුතැංගයකටයි. ඒ මුළුතැංගයට ඇවිල්ලා තේක හදාගන්න අපි හරි කැමතියි. ඒ කුස්සිය දැන් අපිට බෙට්ටි එක අපි ගන්න හරි කැමැත්තක් දක්වන මුළු දවසම ප්‍රබෝධමයි. එහෙනම් කුස්සියේ තියෙන පිරියතක්. කුස්සියේ අපි උයන පිහන උපකරණ මෙවලම් සීතකරණය නැත්නම් ගෑස් කුකර් එක ඒ වගේම පිගන් රැක් එක ස්ථානගත කරන ක්‍රමවේදයක් තියෙනවා. පිළිවෙලක් තියෙනවනේ. ඒ පිළිවෙල තමයි පිරියත කියන්නේ. හොඳ පිළිවෙලකට සැකස්ම පිරියත කියන්නේ. තේරෙනවද? නිදන කාමරේ පිරියත පිළිවෙල. පන්ති කාමර පිරියත. ක්ලාස් රූම් ලේවුට් හිතන්නකෝ. පන්ති කාමරයක අපි ඉගෙන ගන්න ගියාම ඉගෙන ගන්න හිත කර. ඉගෙන ගන්න හිත දෙන ආකාරයේ සැකස්ම පන්ති කාමරේ තියෙනවා. ඒ පන්ති කාමරේට ගියාම බලන්න හොඳම උදාහරණේ පුංචි ඔය බාලාංශ පන්ති. එක වසර වගේ පන්තිවල ඒ පන්ති කාමරේට ගියාම ඉගෙන ගන්න ආසයිනේ. ළමයිට ඉගෙන ගන්න ආස හිතන විදිහේ සැරසිලි තියෙනවා බිත්ති. විවිධ සිතුවම් තියෙනවා, නිර්මාණ තියෙනවා. තේරෙනවද? ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය මෙවලම් තියෙනවා. ආසය එතනට ගිහලා ඉගෙන ගන්න. ඒ වගේ විද්‍යාපන්තියක උසස් පෙළ. තේරෙනවද? විද්‍යාගාරයක් නෙවෙයි මම කියන්නේ විද්‍යාගාරය බඳු පන්ති කාමරයක් වුණොත් ළමයට ඒ පන්තියට ඇතුළු වූතේ සිට දවල් 1:00ට පාසල් යනකම් ඉගෙන ගන්න මානසිකත්වයක් තමයි ජනනය කරන්නේ. ඒක ඒ කියන්නේ පන්ති කාමරයක අපිට ඊටාම ඕනෑකමින් ඉගෙන ගන්න පුළුවන් වන විදියට ඩෙස්ක් බංකු ස්ථානගත කිරීම, ක්ලාස් ටීචර් ගේ මේස ස්ථානගත කිරීම, පන්ති කාමරේ අවශ්‍ය උපකරණ මේවලම අසුරන්න අල්මාරියක් මේන්ටේන් ඒව ඊටාම ලස්සනට පිළිවෙලට ක්‍රමානුකූලව ඒක රාශී කරලා තියෙනවා. ඒක තමයි පිරියත කියන්නේ. නිවැරදි සැකස්ම. පිළිවෙලක් ඇති සැකස්ම තමයි පිරියත කියන්නේ. එහෙනම් කම්මල් පිරියත කියන්නේ මොකද්ද? ෆැක්ට් ලේඅවුට් කියන්නේ
කම්හලකත් අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍ය බවට පත් කරන ක්‍රියාවලිය නැත්නම් යන්ත්‍ර උපකරණ ගබඩා මෙවලම් සියල්ල ක්‍රමානුකූල පිළිවෙලකට ස්ථානගත කරලා තියෙනවා. ඒක තමයි හොඳම පිරිතක් කියලා කියන්නේ. යන්ත්‍ර උපකරණ මිනිස්ශ්‍රමය ඒකාබද්ධ කරමින් සකසන කාර්ය ස්ථාන නැත්නම් වැඩ ස්ථාන work stations යම් අනුපිළිවෙලකට ස්ථානගත කිරීමෙන් බිහි කරන සැකැස්ම තමයි කම්මල් පිරිත කියන්නේ. හරිද? ඒ කියන්නේ කම්මලක තියෙනනේ කාර්ය ස්ථාන work stations ඒ work stations ස්ථානගත කිරීමේදී කියන්නේ කිසියම් ක්‍රමානුකූල පිළිවෙතක් අනුගමනය කරන්න ඕන. තේරෙනවද? ක්‍රමානුකූලව ස්ථානගත කරොත් තමයි අඩුම කාලයකින් වැඩිම ගුණත්වයකින් යෙදවුම් නිමවුම් බවට පත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සම්පත් නාස්ති අඩු කරන්න පුළුවන් වෙන්නේ. ශ්‍රමිකයන්ගේ නිරර්ථක කාලය අඩු කරගන්න පුළුවන් වෙන්නේ. නිරර්ථක කාලය කියන්නේ නිකරුණේ ගත කරන කාලය අඩු කරගන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? එනම් යන්ත්‍ර උපකරණ මිනිස්ශ්‍රමය ඒකාබද්ධ කරමින් සකසන වැඩ ස්ථාන එක්ක කාර්ය ස්ථාන කිසියම් අනුපිළිවෙලකට ස්ථානගත කිරීමෙන් බිහි කරන සැකස්ම තමයි කම්හල් පිරිත කියන්නේ. ඕකේ මූලික ප්‍රභේද දෙකක් අපට හඳුන ගන්න පුළුවන්. එකක් තමයි රේඛීය ධාරා පිරිත. line flow layout රේඛීය ධාරා පිරිත. මේ රේඛීය ධාරා පිරිත කියන්නේ බලන්න පළමු කාර්ය ස්ථානයේ සිට අවසන් කාර්ය ස්ථානයේ දක්වා යෙදවුම් පියවරෙන් පියවර පරිවර්තනය කර නිමෙවුම් බිහි කිරීමේ ක්‍රියාවලිය තමයි රේඛීය ධාරා පිරිත කියන්නේ. තේරුණාද? පළමු කාර්ය ස්ථානයේ සිට පළමු කාර්ය ස්ථානයට යෙදවුම් ඇතුළත් කරනවා. ඒකෙදි කිසියම් රටාවකට ඒව වෙනස්කම් වලට භාජනය කරනවා. ඉදිරියට ගමන් කළ දෙවන කාර්ය ස්ථානට යනවා. ඒකෙදි කිසියම් මට්ටමක් දක්වා ඒව වෙනස්කම් වලට ලක් කරනවා. නැත්නම් ඒකට හැම ස්ථානයකදීම වටිනාකම එකතු වෙනවා. adding value වටිනාකම එකතු වෙනවා. එහෙම ගිහලා අවසන් කාර්ය ස්ථානයෙන් අවශ්‍ය වෙනස්කම කරගෙන නිමි භාණ්ඩයක් වශයෙන් එළියට එනවා. ඒක තමයි රේඛීය ධාරා. දැන් මේ රූප දිහා බලන්නකෝ. මේ 1 2 3 4 කියලා තියෙනවනේ රවුම්. මේ රවුම් වලට කියන්නේ work station වැඩ ස්ථාන. ඒ කියන්නේ මෙතන යන්ත්‍ර, උපකරණ, මෙවලම්, මිනිස්ශ්‍රම, ඒ කියන්නේ machine operator, සමහර helper, ඒ වගේ සේවකයොත් ඉන්නවා, යන්ත්‍රයක් තියෙනවා, උපකරණක් තියෙනවා. එහෙනම් එක වැඩ ස්ථානයක්. හරිද? මේ වැඩ ස්ථාන 4යි. මේ පළවෙනි වැඩ ස්ථානයට තමයි යෙදවුම ඇතුළත් කරන්නේ. මොනවද? නිෂ්පාදන සාධක, නිෂ්පාදන සම්පත්. දුන්න මේකේ යම් වෙනසකට භාජනය කරනවා. අනික මේ කාර්ය ස්ථාන එකිනෙකට සම්බන්ධ කරලා තියෙන ඔක්කොම බෙල්ට් මගින්, පටි මගින්, නැත්තම් තහඩු මගින්. සමහරට මේක තැන් කීපයක තියෙන්න පුළුවන්. තැන් කීපයක. සමහරට එක නගරයක පළවෙනි කාර්ය ස්ථානය. ඊළඟ කාර්ය ස්ථාන ඊළඟ නගරෙ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ප්‍රවාහන මාධ්‍යයන් මගින්, ලොරි ට්‍රක් රථ මගින් තමයි මේක ගේන්නේ. මම කලින් පරිච්ඡේදයේ ඔබට කිව්වා අම්බලන්ගොඩ මීටියගොඩ ප්‍රදේශයේ තියෙනවා පිගන් සංස්ථාවට අයිති කිරිමැටි සෝදනාගාරය. පොළවෙන් කිරිමැටි කැණීම් කරලා යන්ත්‍රානුසාරයෙන් රිෆයින් කරලා පිරිසිදු මැටි නැත්නම් පියෝ ක්ලේ තමයි පිළියන්දල පිගන් ෆැක්ටරිය වන්නේ. පිළියන්දල පිගන් ෆැක්ටරිය තමයි පිගන් හදන්නේ. එහෙනම් පළවෙනි කොටස මීටියගොඩ කම්මලේ, දෙවෙනි කොටස පිළියන්දල කම්මලේ. අන්න කාර්ය යන්න එතනදී එහෙනම් මේ ස්ථාන දෙක යා කරන්න මොනවද? ප්‍රවාහන මාධ්‍යයක් මගින්. එකම කම්මල් පරිශ්‍රය නම් බොහෝ වෙලාවට පටි වගේ බෙල්ට් මගින්. එහෙනම් පළවෙනි කාර්ය ස්ථානයේදී යම් වෙනස්කමක් ඇති කරනවා, දෙවන කාර්ය ස්ථානට යනවා. එතනින් ඊට පස්සේ තුන්වන කාර්ය ස්ථානට ගමන් කරනවා. අවසන් කාර්ය ස්ථානයේ නිමි භාණ්ඩයක් වශයෙන් එළියට එනවා. ඕක තමයි රේඛීය ධාරා. බලන්න එකම රේඛාවක් වගේනේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක පහු කරලා නිමීමක් එළියට එනවා. එහෙනම් එකම රේඛාවක ගමන් කරනවා වගේ තමයි මේ නිෂ්පාදන ධාරාව ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි රේඛීය ධාරා පිරිත කියලා කියන්නේ. ඒක තමයි රේඛීය ධාරා පිරිත කියලා කියන්නේ. මේ ඊතලෙන් පෙන්වුම් කරන ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එක. ඒ කියන්නේ නිෂ්පාදනයේ ගලන දිශාව. මේ පළවෙනි ස්ථානයේ අමුද්‍රව්‍ය යම් වෙනසකට ලක් කරනවා, වටිනාකමක් එකතු වෙනවා. එහෙනම් ගලාගෙන යනවා දෙවෙනි ස්ථානෙට. ඒකෙදි වෙනස්කම් වලට ලක් වෙනවා, වටිනාකම එකතු කරනවා, ගලාගෙන ගිහිල්ලා අවසන් කාර්ය ස්ථානයේ අවසන් වෙනස්කම කරලා අවසන් වටිනාකම එකතු කරලා ඉහළ වටිනාකමින් යුක්ත භාණ්ඩයක් වශයෙන් එළියට දානවා. ඔක තමයි රේඛීය ධාරා පිරිත. නැත්නම් රේඛීය ධාරා නිෂ්පාදන ක්‍රමය කියන්නේ ඕකයි. මේක පිරිතක්, මේක සැකස්ම. එතකොට මේකේ තියෙන්නේ මේකේ හදාන්න පුළුවන් බොහෝ වෙලාවට එක භාණ්ඩයයි. විශාල ස්ථාවර පිරිවෙයක් දරන මේ ක්‍රමයේ තිකර. මොකද මේ ඔක්කොම යන්ත්‍රාගාර. සමහර මෙතන යන්ත්‍රාගාර 4ක්. තේරෙනවද? විශාල ස්ථාවර පිරිවෙයක්.
දරනවා. අනික දරලත් එක භාණ්ඩය හදන්න පුළුවන්. එතකොට ඒක පොඩි අපහසුයක් එක තියෙන අවාසියක් තියෙනවා. අපි බලමු ඊළඟ පිරියත. ඛණ්ඩ නිෂ්පාදන පිරියත. ඛණ්ඩ නිෂ්පාදන පිරියත. ඉන්ටර්මිටන්ට් ප්‍රොඩක්ෂන් ලේඅවුට් නැත්නම් ඉන්ටර්මිටන්ට් ෆ්ලෝ ප්‍රොසෙස් කියලා තෝරම කියනවා. බලන්න ඉස්සෙල්ලා මේ විස්තරේ අවශ්‍ය කාර්ය ස්ථානයේ වෙත යොමු වෙමින්ද අනවශ්‍ය කාර්ය ස්ථාන මගහරිමින්ද ගමන් කරමින් එකම පිරිත තුලින් නිමවුම් කීපයක් බිහි කිරීමයි. අවශ්‍ය කාර්ය ස්ථාන වෙත යොමු වෙනවා. යොමු වෙලා යම් යම් වෙනස්කම් ඇති කර ගන්නවා. අනවශ්‍ය කාර්ය ස්ථානට ගමන් කරන්න ඒක මගහරිලා තේරුම් ගමන් කරමින් එකම පිරිත තුලින් නිමවුම් කීපයක් එකවර බිහි කරනවා. ඒත් මේකෙදි බලන්න වෙන්නේ මේ තියෙන මේ රවුම් වලින් ඉස්සෙල්ලා කිව්වාගේ රේඛීය ධාරාවලදී කිව්වාගේ කාර්ය ස්ථාන. ඔය අංක කරලා තියෙන 1 2 3 කියලා. එතකොට මේ පාට වලින් පෙන්වුම් කරන්නේ නිෂ්පාදිත තුනක් කියන එකද. රතු පාට එක නිෂ්පාදිතයක්, නිල් පාට තවත් නිෂ්පාදිතයක්, කළු පාට තවත් නිෂ්පාදිතයක්. යෙදුම් ප්‍රශ්නයක් නෑ පාට පොදු යෙදුම් අපි එකටනේ දාන්නේ ගොඩක් වෙලාවට. තේරුණාද? එතකොට මේ තියෙන්නේ කාර්ය ස්ථාන. හරිනේ? මේ තියෙන්නේ කාර්ය ස්ථාන. මේ තියෙන්නේ කාර්ය ස්ථාන. කාර්ය ස්ථාන වර්ක් ස්ටේෂන්ස් නේ. එතකොට මේකෙදි වෙන්නේ පළවෙනි කාර්ය ස්ථානයේට යෙදවුම් භාණ්ඩ වර්ග 3ක් හදන්න අවශ්‍ය යෙදවුම් දානවා. දාලා යම් යම් වෙනස්කම් වලට ලක් කරනවා. අපි තුමු ඇසුරුම් ද්‍රව්‍ය නම් මේව සෝදනවා, නැත්නම් ක්ලීන් කරනවා. ඒ වගේ කරලා මොකද කරන්නේ? දැන් මේ රතු පාට භාණ්ඩයට 3 4 ස්ථාන දෙකට යන්න ඕනේ නැහැ. හරිද? එයා ගමන් කරනවා දෙවන කාර්ය ස්ථානට. අවශ්‍ය වෙනස්කම කරගන්නවා. ඊට පස්සේ යනවා පස්වෙනි කාර්ය ස්ථානට. මේ 3 4 6 7ට යන්න ඕනේ නැහැ යාට. පස්වෙනි කාර්ය ස්ථානයෙන් අවශ්‍ය දේ කරගෙන 8 වන කාර්ය ස්ථානට ගිහින් එතනින් නිමවුමක් වශයෙන් එළියට යනවා. නිල් පාටක් කියනවා. පළවෙනි කාර්ය ස්ථානයෙන් වෙනස්කම කරගෙන යනවා 4 වන කාර්ය ස්ථානට. මේක කොටත් යන්න ඕනේ නැහැ. ඊට පස්සේ 6 වෙනි ස්ථානයට 8 වෙනි ස්ථානයෙන් එළියට යනවා. කළු පාටක් කියනවා. පළවෙනි කාර්ය ස්ථානයෙන් කෙලින්ම ගමන් කරන 3 වන කාර්ය ස්ථානයට. 3 වන කාර්ය ස්ථානයේදී කිසියම් වෙනස්කමකට භාජනය වෙනවා. නැවත ගමන් කරනවා 5 වන කාර්ය ස්ථානයටයි 6 වන කාර්ය ස්ථාන දෙකටම. හරිද? දෙකටම ගිහිල්ලා මොකද සමහරට මෙයා අපි තුමු මේක බීම බෝතල් කියලා. බීම බෝතල් නම් බීම බෝතල් මෙතනින් ෆිල් කරගෙන මෙතනට යනවා අපි තුමු එයාගේ මූඩියක් සම්බන්ධ කරගන්න. මෙතන මූඩියයි ලේබලය දෙකම ඕනේ. අරක ලේබලයක් ඕනේ නැහැ. හිතන්න අන්න ඒ වගේ හේතුවක් මත මේ වගේ මේ තැන් දෙකකටම යන්න පුළුවන්. ගිහිල්ලා එතකොට සමහරට එයා මොකද වෙන්නේ? එයා මෙතනින් පිට වෙනවා කෙලින්ම. තේරෙනවද? එයා මෙහෙට යන්න ඕනේ නැහැ. එයා කෙලින්ම මෙතනින් මම කඩේරින් පෙන්නන්න නැතඟ. මෙතනින් පිට වෙනවා. එළියට යනවා. මොකද මෙහෙට එන්න ඕනේ නැහැ අයට. තේරෙනවද? ඒ වගේ දැන් නිකන් හිතන්න සිලෝන් කෝල්ඩ් ස්ටෝර් සමාගමේ එලිෆන්ට් හවුස් සමාගමේ බීම නිෂ්පාදනය වෙන්නේ එකම ප්‍රොඩක්ෂන් ලයින් එකේනේ. දැන් මේ මුල් මේකට ගියාම ඔබ දැකලා තියෙනවා මේ එලිෆන්ට් හවුස් බීම බෝතල් වල අර මේ යට හරි පොඩි කට්ටයක් තියෙනවා. පොඩි කට්ටයක් නිකන් මෙන්න මේ වගේ පොඩි කට්ටයක් තේරෙනවද? ඒ මොකටද කට්ටේ තියෙන්නේ? මේ බෝතල් එකලු ගිහලා දාන්නේ මේ වගේ ප්ලේට් වලට. මේ පළවෙනි කාර්ය ස්ථානයේ තියෙන ප්ලේට් මේව රවුන්ඩ් නේ. මේ රවුම් වල බෝතලට දැම්මම මේව ටටක් ගාලා මිනිස්සු අර බෝතල් පෙට්ටි වල බෙල්ට් එකේ එනවා. කියන්නේ වෙළඳ පොලේ තියෙන බීම් බෝතල් ඉතුරු වෙච්ච බෝතල් ඒවා ඉතින් අර බට තියෙනවා දූවිලි වැදිලා සමහරට කැරපොත්තු ගෙල මැරිලා ඒ ඔක්කොම මෙහෙම ටටක් ගාලා දානවා. දාලා එක බටනයක් ප්‍රෙස් කරා මොකද මේ පොඩි මේ වගේ එනවා පොඩි ලොක් එකක්. කොක්කක් වගේ ඇවිල්ලා මේකට සෙට් වෙනවා. ඉතින් මේක අනිත් පැත්ත ගහුවොත් බෝතලේ වැටෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් පැත්ත ගහනවා. දැකලා ඇතිනේ. ගහපුවා මොකද යටින් එනවා මොකද විස බීජ නාශක සහිත හොට් වෝටර්. තාම අධික උණු වතුර ප්‍රෙෂර් කරනවා අර පොඩි තව් වලින්. ප්‍රෙෂර් කරද්දී අර ඇතුලේ තියෙන කුණු ජරා ඔක්කොම කැඩලා බිඳලා යනවා. දෙපාරක් හොදනවා වගේ. විස බීජ නාශක උණු වතුර. හොයදුවම් පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? අනිත් පැත්ත ගහනවා. පස්සේ එන උඩින් වැකුම්. ඒ කියන්නේ වියලි වායුව. බෝතල් ටික වේලනවා. ඊට පස්සේ දානවා බෙල්ට් එකට. අන්න බෙල්ට් එකට දැම්මම ඔරෙන්ජ් බාල් නම් මේ රතු පාට ඔරෙන්ජ් බාල් පුරව ගන්න එක්කෙනා මේ පැත්තට ගමන් කරලා පුරව ගන්න. මේ සෝඩ නම් සෝඩ පුරව ගන්නවා. මේක නෙක්ටෝ නම් නෙක්ටෝ පුරව ගන්න.
හරිද? දැන් මේකේ පෙන්නන්න බෑ ඊපස්සේ දැන් අපි තුන් දෙනාටම මූඩිය ගහ ගන්නකොට මූඩිය ගහන්න එකම තැනින් නම් එන එකම ස්ථාන ගමන් කරනවා. අන්න ඒ වගේ මේ එක එක වෙනස්කම් තු ගිහිල්ලා අවසන් ස්ථානෙන් අපි තුමු අවසන් ස්ථානේ ලේබල් එක කලවෙන එක කියලා බෝතලේ ලේබල් එක කලවගෙන මෙතන ගමන් කරනවා. එළියට යනවා. තේරෙනවද? එහෙනම් මේකේ වෙන්නේ එකයි තමන්ට ඒ කියන්නේ කිසියම් ද්‍රව්‍යයක් වෙනසකට ලක් කරගන්න අවශ්‍ය කාර්ය ස්ථානෙට ගමන් කරනවා. කිසියම් වෙනසක් ලක් කරගන්න අවශ්‍ය නැති කාර්ය ස්ථානේ මගහරමින් ඉදිරියට යනවා. එහෙනම් අවශ්‍ය කාර්ය ස්ථානයේ වෙත ගමන් කරමින්ද අනවශ්‍ය කාර්ය ස්ථානයේ මගහරමින් එකම පිරියත ක්‍රියාවලියක් මගින් භාණ්ඩ කීපයක් එළියට එනවා. එහෙනම් මේ සමහර කාර්ය ස්ථාන මගහරිනවා. නැත්තම් පන්නල යනවා. එහෙම පැන යන ස්වරූපේ නිසා තමයි ඛණ්ඩ නිෂ්පාදන පිරිත කියන්නේ. තේරුණාද? අවශ්‍ය කාර්ය ස්ථානයේ වෙත ගමන් කරමින් සහ අනවශ්‍ය කාර්ය ස්ථානයේ මගහරමින්. ඒ කියන්නේ පන්නල යන්නේ එහෙම පැන යන ස්වරූපේ නිසා තමයි ඛණ්ඩ නිෂ්පාදන පිරිත කියලා කියන්නේ. ඒතර මේ ක්‍රමේ වාසි තමයි එකම නිෂ්පාදන පිරියතක් මගින් විශාල ආරම්භක පිරිවෙයක් දරනවනේ දරුවට එකම නිෂ්පාදන පිරියතක් මගින් භාණ්ඩ කීපයක් එකවර බිහි කරන්න පුළුවන්. ඒක තමයි ඒක වාසිය. හරිද? ඒ නිසා සම්පත් අපත යාම අඩු වෙනවා. අනික මේ නිෂ්පාදන ධාරිතාවෙන් වැඩිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. කම්මල් ධාරිතාවෙන් වැඩිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම ලැබෙනවා. අනික සේවකයෝ අඩු කරගන්න පුළුවන්. දැන් මේක තැන් තුනක හැදුවා නම් සේවක කණ්ඩායම් තුනක් නේ මේක එකම සේවක කණ්ඩායමෙන් මේ භාණ්ඩ තුනම හදා ගන්න පුළුවන්. ඒ නිසා ලෝකේ ජනප්‍රියතම නිෂ්පාදන පිරියත වර්ගය තමයි ඛණ්ඩ නිෂ්පාදන පිරියත. ලංකාවේ බැලුවොත් එහෙමයි. එකම කර්මාන්තශාලාව තුල මේ වගේ පිරියතක්ම භාණ්ඩ කීපයක් එළියට එනවා. පීව වියදම අඩු, ලාභදායකයි. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟට නිෂ්පාදන සැලසුම් කරන්නේ. එතකොට මේ ඇවිල්ලා මතකනේ මෙහෙයුම් කළමනාකරණයේ ප්‍රධාන ශ්‍රේතයන් පහයිනේ. නිෂ්පාදන ඉංජිනේරුකරණය, දෙවැනි එක නිෂ්පාදන සැලසුම් කරන. මේනේ දෙවෙනි කාර්යය. හරිද? නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, ඒ වගේම පර්යේෂණ සංවර්ධනය වගේ අපි කාර්යන් පහක් කරානේ. මේනේ නිෂ්පාදන සැලසුම්කරණය. කිසියම් නිෂ්පාදන ආයතනයක නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක් තුල කුමන භාණ්ඩ හා සේවා කෙසේ නිෂ්පාදනය කළ යුතුද? කොපමණ නිෂ්පාදනය කළ යුතුද? කවර දිනක නිෂ්පාදනය කළ යුතුද යන පිළිබඳව පුළුල්ව කරනු ලබන කටයුතු නිෂ්පාදන සැලසුම්කරණය වේ. තේරුණාද? අන්ලෙසකින් කිවහොත් දිගු කාලීන හා කෙටි කාලීන නිෂ්පාදන වැඩසටහන් සැකසීමයි. නිෂ්පාදන සැලසුම්කරණයේ අවසාන අදියර ලෙස සැලසුම් සකසයි. එනම් මේ නිෂ්පාදන සැලසුම් කරන අපි බොහොම සරල භාෂාවෙන් කිව්වොත් නිෂ්පාදිතයන්ට භාණ්ඩ හා සේවාවලට අදාළව කෙටි කාලීන හා දිගු කාලීන නිෂ්පාදන වැඩසටහන් සම්පාදනය කිරීමක් තමයි මේකෙන් කරන්නේ. කෙටි කාලීන හා දිගු කාලීන නිෂ්පාදන වැඩසටහන් සම්පාදනය කිරීම. හරිද? මේකෙන් කරන්නේ එතකොට කිසියම් නිෂ්පාදන ආයතනයක නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක් තුල අපි තුමු ඉදිරි මාසයක්, මාස 6ක්, අවුරුද්දක් වගේ කාලයක් තුල කුමන භාණ්ඩ හා සේවා මොනවද හදන්නේ? කුමක්ද හදන්නේ කියන එක. තේරුණාද? කුමන භාණ්ඩ හා සේවා. කුමන භාණ්ඩ හා සේවා. කුමන භාණ්ඩ හා සේවා හදනවද? කෙසේද නිපදවන්නේ? කුමක් කෙසේ නිෂ්පාදනය කරනවද? කොපමණ නිපදවනවද? කුමක්ද? කෙසේද? කොපමණද? කවර දිනක? කවදාද? එහෙනම් කුමක්, කෙසේ, කොපමණ, කවදා නිෂ්පාදනය කළ යුතුද කියලා පුළුල්ව කරනු ලබන කටයුතු තමයි නිෂ්පාදන සැලසුම්කරණය කියන්නේ. හරිනේ? සැලසුම්කරණයක් කියන්නේ සැලසුමක් කියන්නේ එහෙම අනාගතයේ වෙනුවෙන් වර්තමානයේ සිට පුරෝගතනය. මොනවද හදන්නේ? කොහොමද හදන්නේ? කොච්චරක් හදනවද? කවද්ද හදන්නේ? හතරම තියෙනවා. ඒහා සම්බන්ධ කටයුතු තමයි නිෂ්පාදන සැලසුම්කරණය කියලා කියන්නේ. නැත්තම් කෙටිකල් සහ දිගුකල් නිෂ්පාදන වැඩසටහන් සැකසීම. එහෙම වැඩසටහන් මූලික වර්ග දෙකක් තියෙනවා. ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදිත සැලසුම් product plans. අනිත් එක තමයි නිෂ්පාදන සැලසුම production plan. ඒක production plan. නිෂ්පාදිත සැලසුම් කියන්නේ යම් නිමෙවුමක් බිහි කළ පසු එහි මූලික ස්වરૂපය හා
අවශ්‍ය සම්පත් පුරෝකතනය කරමින් සකසන සැලැස්ම. යම් භාණ්ඩයක් බිහි කළාට පස්සේ, ඒක නිපදෙව්වට පස්සේ ඒකේ මූලික ස්වરૂපයයි ඒ වගේම අවශ්‍ය සම්පත් පුරෝකතනය කරමින් සකසන සැලැස්ම. තේරුණාද? යම් භාණ්ඩයක් නිපදෙව්වට පස්සේ විද්‍යාමාන වන ආකාරය සහ ඊට අවශ්‍ය සම්පත් කොච්චරක්ද කියලා ඇස්තමේන්තු කරලා විධිමත් සැලසුමක් හැදුවොත් ඒක තමයි නිෂ්පාදිත සැලසුම් කියලා කියන්නේ. හොඳම උදාහරණේ හවුස් ප්ලෑන් එකක් හිතන්නකෝ. නිවාස සැලැස්මක්. හවුස් ප්ලෑන් එකේ තියෙන මොකද්ද? ඒ නිවස ඉදි කරලා නිම කළාට පස්සේ නිවස පෙනෙන විදිය තියෙනවනේ. ෆ්‍රන්ට් එලිවේෂන්, ඉදිරියෙන් පේන විදිය, සයිඩ් එලිවේෂන්, පැත්තට පේන විදිය තියෙනවනේ. ඊට අමතරව ඒ නිවස ඉදි කරන්න අවශ්‍ය බිල්ඩින් මැටීරියල්ස්, ගඩොල්, සිමෙන්ති, වැලි, වහලට උළු නම් උළු, ෂීට් නම් ෂීට් නේ, අවශ්‍ය ලී දඬු තියෙන ඒ සියල්ල එස්ටිමේට්ුවක් තියෙනවා. එහෙනම් අන්නේ එස්ටිමේට් එක අනුව ඒකෙන් පෙන්눔 කරන නිවස තමයි ඒක දිහා බලාගෙන හදන්නේ. එහෙනම් ඒ වගේ තමයි කියන්නේ යම් නිමවුමක් බිහි කළ පසු තාම හැදුවේ නැහැ. බිහි කළ පසු එහි මූලික ස්වરૂපය පෙන්වන විදිය සහ අවශ්‍ය සම්පත් පුරෝකතනය කරමින් සකසන සැකිල්ල නැත්තම් සැලැස්ම තමයි නැත්නම් සැකිල්ලක් තමයි නැත්නම් ලිඛිත සැකිල්ල. ඒත් හරි. ලිඛිත සැකිල්ල. දැන් මේක ටීචර්ස් ගයිඩ් එකේ නෑ, නමුත් අපිට මේ වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. ලිඛිත සැකිල්ල මේ කියන්නේ. සැලැස්ම කියන්නේ ලිඛිත සැකිල්ල. තේරුණාද? එතකොට භාණ්ඩ පහක් හැදුවොත් ව්‍යාපාරයක් නිෂ්පාදිත සැලසුම් පහක්. නිෂ්පාදිත සැලසුම් පහක්. දැන් මම දන්න මගේ මිත්‍රයෙක් ඉන්නවා ආකිටෙක්චර් කෙනෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්. එයා ගොඩාක් නිවාස කරනවා. එයාත් එක්ක අපි ගමන් යන ගමන් එයා අපට පෙන්වුවා කරපුවා එකිනෙකට වෙනස්. එයා ගෙවල් 50කට නිවාස සැලසුම් හදලා දුන්නොත් 50ම එකිනෙකට වෙනස්. 50ම එකිනෙකට වෙනස්. ඒක තමයි වියුක්තිය. තේරෙනවද? එයා කියන්නේ නිර්මාණශීලී. එයා ඇවිල්ලා ව්‍යවසායකත්ව කුසලතා තියෙන ගෘහ නිර්මාණ ශිල්පියෙක්. තේරෙනවද? එහෙනම් ව්‍යාපාරයක භාණ්ඩ පහක් නම් නිෂ්පාදිත සැලසුම් පහක් තියෙනවා. මේ පහම එකට ඒකාබද්ධ කරාම අන්න ඒක තමයි අපි නිෂ්පාදන සැලසුම කියන්නේ. නිෂ්පාදන සැලසුම කියන්නේ ඒකට තමයි. නිෂ්පාදන සැලසුම් කිහිපයක් ඒකාබද්ධ කරමින් සකසන වැඩසටහන තමයි නිෂ්පාදන සැලසුම කියන්නේ. හරිද? මේ වගේ තනි නිෂ්පාදිත සැලසුම් සමස්තයක් කීපයක් එකට එකතු කරලා ගත්තම අපි කියන ප්‍රොඩක්ෂන් ප්ලෑන්. එහෙනම් ඒක ඇතුලේ භාණ්ඩ පහටම අදාළ සැලසුම් පහ තියෙනවා. හරිද? අපි මේකට කියනවා කෙටිකල් කියලා. මේක මේ එහෙමනේ. මේකට අපි කියනවා කෙටිකල් කියලා. මේකට අපි කියනවා කෙටිකාලීන කියලා. කෙටිකාලීන. අපි මේකට කියනවා දිගුකල් කියලා. දිගුකාලීන. දිගුකාලී. ඇයි මේ? දැන් මේව දරුවනේ කෙටි කාලේ වෙනස් වෙන්න පුළුවන්. දැන් යම් කිසි භාණ්ඩයකට අපි හදපු සැලැස්ම ඒ භාණ්ඩේ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා නම් ඉක්මනින්ම පිළිගන්නේ නැත්නම් අපි වෙන සැලසුමක් හදනවා. වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේකේ ප්‍රොඩක්ෂන් ප්ලෑන් එක දැන් මේකේ සමස්තයම තියෙනවා. හරිද? එකක් තියෙනවා P1 කියලා මම දාන්නම්කෝ. තව එකක් තියෙනවා P2. තව එකක් තියෙනවා P3. තව එකක් තියෙනවා P4. තව එකක් තියෙනවා P5. තව එකක් තියෙනවා P6. එනම් ප්‍රොඩක්ට් ප්ලෑන් 6ක් තියෙනවා. නිෂ්පාදිත සැලසුම් 6ක් තියෙනවා. 6ම එකතුව තමයි ප්‍රොඩක්ෂන් ප්ලෑන් කියන්නේ. 6ම එකතුව තමයි ප්‍රොඩක්ෂන් ප්ලෑන් කියන්නේ. හරිද? මේක දිගු කාල වෙන්න හේතුව මොකද්ද? දැන් මේකේ තියෙන එකයිනේ. එක නිෂ්පාදිත සැලසුම. ඒක මාසෙම වෙනස් කරන්න පුළුවන්. මේකෙදි අපි හිතමු P1 වෙනස් කළා තනිත් ඒවා තියෙනවනේ. ඒව වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ ඔක්කොම එකවර වෙනස් වෙන්නේ නැහැනේ. P4 වෙනස් කළත් අනිත් දිගු කාලේ තියෙනවා. ඒ නිසා මේක දිගු කාලීන. එහෙනම් නිෂ්පාදිත සැලසුම් කිහිපයක ඒකාබද්ධතාවයෙන් හදන සමස්තයක මාස්ටර් ප්‍රොඩක්ෂන් ප්ලෑන් එක තමයි මේ නිෂ්පාදන සැලසුම කියන්නේ. හරිද? හරි. එතකොට අපි බලමු ඊළඟට නිෂ්පාදිත සැලසුම් සකස් කිරීමේ වාසි. විභාගයට කාලයක් නිතර ඇහුවොත් දැන් මේ මෑත අවුරුදු 4-5 බර තැබුව අඩු වුණා. මම දන්නේ නැහැ කියලා මේක අහන්න ඕන ප්‍රශ්නයක්.
නිෂ්පාදිත සැලසුමක් හැදුවම ඒකේ වාසිය තියෙනවා. නිතරම මේක කම්පෙයාර් කරන ඔබට සමීපයි. ඔයාලා ගෙවල් වල තියෙනවා නිවාස සැලසුම්. හවුස් ප්ලෑන් එක ඔයාලා ගෙදර හදපු. ඒ නිවාස සැලසුම් ගන්න. ඒ හවුස් ප්ලෑන් එක තමයි හෙඩ් බාස් ප්‍රධාන බාස් මහත්මයාත් අතේ තියාගන්න. ඒක අනුව තමයි යාගේ හදන්නේ. අනිත්තර නියෝග දෙන්නේ. සිවිල් ඉංජිනේරු ආවමත් ගෘහ නිර්මාණ ශිල්පිය වරින් වර විසිටින් වලට ආවමත් ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝ අතේ තියාගෙන අරකත් එක බලලා මේකත් එක හරිනේ. මේක තමයි පදනම. නිෂ්පකන හවුස් ප්ලෑන් එකේ කොහොමද මේ බිත්තිය තියෙන්නේ? මේ බීම් එක තියෙන්නේ. මේ කොන්ක්‍රීට් කණු තියෙන්නේ. ඒ විදිහටම ඇවිල්ලාද නැද්ද? ටක් ගාලා සංසන්දනය කරලා අඩුපාඩු හදනවා. ඒ වගේ නිෂ්පාදිත සැලසුම් සකස් කිරීමේ වාස් දැන් ඇත්තටම කෙතරම් පළපුරුදු බාස් මහත්තුරු හිටියත් හොඳ සිවිල් ඉංජිනේරුවෙක්ගේ ඍජු අධීක්ෂණය තිබුණත් අපි බිල්ඩින් ප්ලෑන් එකක් නැතුව හවුස් ප්ලෑන් එකක් නැතුව අපි අපේ අවශ්‍යතාවය කියනවා. කාමර පහක් එක කාමරයක් මේ විදිහේ සයිස් එකක්. ඒකේ වහල එන්න ඕන මේ විදිහට ස්තෝප්පුව කිචන් එක කොහොම කියලා කිව්වට අපේ උළුගෙඩිය ඇතුලේ තිබිච්ච ඡායා නැත්නම් සිහින නිවස එළියට එනවා දෙන්නේ නැහැ. එන්නේ නැහනේ. අපි කොහොම කිව්වත් අපේ උළුගෙඩියේ තියෙන අදහස අරගොල්ලන්ට යන වෙන විදිහකට. ඒගොල්ලෝ තේරුම් ගන්න වෙන විදිහකට. එනමුදු අපේ අදහස අපි ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලවා ගොඩනැගිලි සැලැස්මක් බවට පත් කළේ සැලැස්ම අතර දුන්නොත් සාමාන්‍ය අත්දැකීමක් පළපුරුද්දක් තියෙන බාස් මහතුරු පවා අපි අපේක්ෂා කරන නිවසම අපට හදලා දෙනවද නැද්ද දෙනවා. එහෙනම් නිෂ්පාදිත සැලසුමේ ප්‍රධානම වාසිය තමයි අපේක්ෂිත ආකාරයෙන්ම නිමෙවුම බිහි කරන්න පුළුවන්. අපේක්ෂා කළ විදියටම නිමෙවුම නිමා කරගන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම වාසිය. පළවෙනි වාසිය අපි ලියන්න ඕනේ. එහෙනම් අපේක්ෂිත ආකාරයෙන්ම නිමැවුම බිහි කළ හැකි වීම. හරිනේ. දෙවැනි එක තමයි මේ නිෂ්පාදිත සැලසුමක් තියෙනකොට කාලය කළමනාකරණය කරන්න පුළුවන්. මේ නිෂ්පාදිත සැලසුම අනුව අපි තුමු ගෙයි ෆවුන්ඩේෂන් එක දින 20කින් නිම කරනවා. ඊපස්සේ බිත්ති දින 30කින් නිම කරනවා. වහල දින 35කින් නිම කරනවා. දොරජනල් සවි කිරීම දින 20යි. හරිද? කලර් වොෂ් කරන දින 15යි. එහෙම ප්ලෑන් කරත හැකි නම් අවසාන මාස 6කින් සමස්ත ගේ නිම කරනවා. ඒ වගේ ඒ අපේක්ෂිත කාල රාමුවක් තුල නිෂ්පාදනය නිම කරන්න පුළුවන්. එහෙනම් දෙවෙනි එක තමයි අපේක්ෂිත කාල රාමුවක් තුල නිෂ්පාදිතය නිම කළ හැකි වීම. ඊළඟට නිෂ්පාදන පාලනය. දැන් නිෂ්පාදිත සැලසුමේ තියෙන අපේක්ෂිත නිමෙවුමනේ. හරිද? දැන් ඇත්තට මේ නිමෙවුම හදනවා. හදනකොට පළවෙනි මුල්ම අදියරේදී ඊළඟ අදියර මැද අවසන් අදියර දක්වා නිෂ්පාදිත සැලසුමේ අපේක්ෂිත නිෂ්පාදිතයයි දැන් හදන ඇත්ත නිෂ්පාදිතයයි කම්පෙයාර් කරන්න බැරිද? පුළුවන්. අපි කළමනාකරන දී ඉගෙන ගත්තේ සංසන්දනය කරන්න පුළුවන්. සංසන්දනය කරාම ඒ නිෂ්පාදිත සැලැස්මෙන් අපේක්ෂිත නිෂ්පාදිතේමද මේ හැදෙන්නේ නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. විචලතා හඳුනා ගන්න පුළුවන්. විචලතා හඳුනාගෙන ඒවට නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද? නිෂ්පාදන පාලනය පහසු කරගන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි වාසිය තමයි නිෂ්පාදන පාලනය. නිෂ්පාදන පාලනය පහසු වේ. නිෂ්පාදන පාලනය පහසු වේ. ඒකේ තේරුම මොකද්ද? සැලසුම සමග සැලසුමේ අපේක්ෂිත නිමැවුම සමග සත්‍ය නිමැවුම සැසඳිය හැකිවීමෙන් තමයි මේක පාලනය පහසු වෙන්නේ. හැකිවීමෙන් හරිනේ.
ඊළඟට අපි ගත්තොත් 4 වෙනි එක. නිෂ්පාදිත සැලසුම් සම්පාදනය කිරීමේ තවත් වාසියක් තමයි මේ නිෂ්පාදිත සැලැස්මේ තියෙනවා අවශ්‍ය ද්‍රව්‍ය පුරෝකථනයක් මැටීරියල් ප්ලෑන් එකක් තියෙනවා. එහෙනම් ඒ අවශ්‍ය ද්‍රව්‍ය හඳුන්වලා දීලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණ ක්වොන්ටිටිස් තියෙනවා. එහෙනම් ඒ අවශ්‍ය ද්‍රව්‍ය ඊටාම වාසිදායක මාර්ග වලින් ඒ කියන්නේ තත්ත්වයෙන් උසස් ද්‍රව්‍ය ඊටාම සහන මිලකට සපයාගත හැකි මාර්ග වලින් කල්ැතුව සපයා ගන්න පුළුවන්. අපි දැන් නිවසක් ඉදි කරනවා නම් ඒ සියලු ද්‍රව්‍ය කල්ැතුව සූදානම් කරගෙන නිවස ඉදි කරන්න පටන් ගත්තම එක දිගට වැඩේ කරනවා කියන්නේ එක දිගට කරන්න පුළුවන්. නැත්තම් අපි ඔන්න බිත්ති බඳිනවා දැව හොයන්න කාලයක් ගත කරලා ලී හොයන්න. දැන් කල්ැතුවම අපිට පුළුවන් ලෑස්ති කරගන්න. තේරෙනවද? එහෙනම් ඊළඟ තමයි අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය කල් ඇතිව සපයාගත හැකි වීම. කල්ැතුව සපයාගත හැකි වීම. දැන් අනිත් එක තමයි මේ නිෂ්පාදිත සැලසුමක් තියෙනවා නම් සම්පත් නාස්ති අඩු වෙනවා නිෂ්පාදනයේ. සම්පත් නාස්ති අඩු වෙනවා. තේරෙනවද? මොකද මේකේ තියෙන ද්‍රව්‍ය ඇස්තමේන්තු ඒ ප්‍රමාණය අරගත්තම ඒ ප්‍රමාණය ඒ කියන විදියට පාවිච්චි කරන්න මඟ පෙන්වනවා. එහෙනම් අනිවාර්යයෙන්ම සම්පත් නාස්ති වෙන්නේ. ඔකට මම හොඳ උදාහරණයක් කියන්නම්. අර මම දන්න මගේ මිත්‍ර ආර්කිටෙක්චර්ත් එක මං ගියා. එයාගේ පිටේ තුවාලයක් කියලා ඔප්පුඩි ඔපරේෂන් එකක් කළා උදාහරණ ඩ්‍රයිව් කරන්න බෑ. ඉතින් නිවාඩු දවසක මට කතා කරා යම් මල්ලි මේ මගේ අත්‍යවශ්‍ය තියනවාද මේ විසිටින් වගේක් කියලා. ඉතින් මම තැන් 3-4 ගියා. ගියාම එක ගෙදරක් එයා බාරගත් එක නිවසක ප්‍රධාන බාස් මහත්මයා කියනවා අපි දැන් අවුරුද්දට යනවා ගමේ. ගියාම මේ මිනිස්සු එන්නේ නැද්ද සති දෙකකටවත් අපි මේ වහල ඉවර කරලා යන්න ඕනේ. මේ වහලේ උළු මදුවේ අපිට තව උළු කට 200 300 ගෙනත් දෙන්න. අර විශේෂ උළු තියෙන අලුත් මොඩලේ ඒ උළු. පරවනේ මදි වෙන්න බෑනේ අපි දැන් ඔක ඔයාලට දීලා තියෙන එස්ටිමේට් එක හරියට දීලා තියෙනවා. නෑ ඇස මදිනෝක මේකම කියලා දැන් ලොකු තර්කයක් ගෙන මෙයා කියන හරි ඔය ටික කරන්නකෝ. ඒ උනට අපරාධයන්ස වහලා තිබුණොත් ඒකත් වෙන්නේ අපිට නරක නාමේ. ඒ පාර මෙයා කෝ නෑ කමන්නේ නැහැ නේද මට ඕක දැන් මේලා කියන්න බෑ යාට. ඒ කියන්නේ වාහනේ නිවසේ අයිතිකාරයට. ඔවා මෙහෙම බිත්ති තෙමෙන වගේ තැනක් ආවොතින් අර තියෙනවනේ වහලේ ඵලේ එළියේ තියෙන තැන් වල උළු අරගෙන බිත්ති වහන්නේ කියලා ගියා. ඉතින් මම දැන් මටත් ප්‍රහේලිකාවක් මේ මිනිස්සු දැන් ඒ බාස් මහත්මයා ඉල්ලන ඉල්ලීම සාධාරණයි. සති දෙක තුනකින් එන්නේ නැහැ. වහින කාලේ එන්නේ අවුරුදු මාසෙ. හරිද? මුළු වහලම කම්ප්ලීට් කරන්න පුළුවන් නේ උළුකට ලොකු ගයක්. ඉතින් උළුකට මම හිතන්නේ 1000 ගාණක් යන තැනක තව උළුකට 200ක් එයා ඉල්ලන්නේ. ඇයි මේක ගෙනත් දෙන්නේ නැත්තේ? කියලා මට ප්‍රශ්නයක් වුණා. අන්තිමට මම ඕක මතක තියාගෙන මම එක්තරා දවසක සතියක දෙකකට තුනකට ඊට පස්සේ අයියේ අර එදා ගියානේ අපි මේ තැනට එදා උළු මොකද උනේ? මොන පිස්සුද මල්ලි මේ පිස්සුක උළුකඩ දෙකක් ඉතුරුනා කිව්වා. ඒ කියන්නේ එයා බාස් මහත්තයා කිව්වා වගේ ගෙනාව නම් ගෙනාපු සෑම උළුකඩයක්ම අපරාධයි. අන්න සැලසුමේ තියෙන වාසිය. ඒ කියන්නේ හරියටම සැලසුමෙන් එස්ටිමේට් කරා උළුකඩ දෙකක් නේ 5ක් 10ක් අඩු වුණත් වැඩුණත් කමක් නැහැ. මේකේ දෙකක් හරියටම වැඩි වෙලා සමස්ත ගිහිල්ලා. අන්න ඒක තමයි මේක වාසිය. තේරෙනවද? එහෙනම් ඒකේ මොකද උනේ? සම්පත් නාස්ති අඩු වුණානේ. එහෙම නොවන්න එහෙනම් අර වගේ එස්ටිමේට් එකක් තිබුණ නැත්තම් හවුස් ප්ලෑන් එකක් නොතිබුණා නම් අර කිව්වා වගේ උළුකඩ 300ක් තව වරන් දෙනවා. අපරාධයක් එනවා. එහෙනම් ඒ උළුකඩ 300 සමහරට ඒ සේවකෙම හොරකම් කරලා විකුණ ගන්න. තේරෙනවද? ඒ වගේ ප්‍රශ්න අඩු වෙනවා මේක. එහෙනම් සම්පත් නාස්තිය. සම්පත් නාස්තිය අවම කරගත හැක. සම්පත් නාස්තිය අවම කරගත හැක. තේරුණාද? කාලය පිළිවුව නේද මේකේ? ඔව් හරිනේ. ඔය වගේ නිෂ්පාදිත සැලසුම් සම්පාදනය කර ගැනීමෙන් ඔය වගේ ප්‍රධාන වාසි කීපයක්ම ලැබෙනවා. හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයේ තුලිනුත් නිෂ්පාදන නැත්නම් මෙහෙයුම් කළමනාකරණට අදාළ වටිනාම කොටස් කීපයක් කතා කරා. ඒ තමයි නිෂ්පාදන පිරියත පහසුකම් ගැන කතා කරා. නිෂ්පාදන සැලසුම් කරන ගැන විශේෂයෙන් අපි අවධානය කරා. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදවලිනුත් නිෂ්පාදන කළමනාකරණයේ ඉතිරි සංකල්පීය සම්බන්ධතා අතර ලොකු සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.